උත්තර කාචයක නාභි දුර සෙවීම කියන ප්‍රැක්ටිකල් එක ගන්න. හරි මම මේ ටග් ගාලා විස්තර කරලා මේ ඊළඟට අපි ප්‍රශ්න ටිකට උත්තර දෙන්න යන්න. හරි. එතකොට මෙහෙම හිතන්නකො උත්තර කාචයක් ගත්තම හරි මෙන්න මේ විදිහට උත්තර කාචයක් ගත්තම අපි මේකේ සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් ටිකක් නම් කරගන්න පුළුවන්. හරි. එතකොට මම මෙන්න මේ කඩේෙන් දාන එක අපි කියනවා කාචයේ තලය කියලානේ. හරි. හරි කාචයේ කිසියම් තලයක් තියෙනවා. ඊට පස්සේ අන්න ඒ රේඛාවට හරි ලම්බකව අපි ගහන රේඛාවක් තියෙනවා. මෙන්න මේකට අපි කියනවා ප්‍රකාශ අක්ෂය කියලා. ප්‍රකාශ අක්ෂය. හරි ඊට පස්සේ මෙන්න මෙතන අපි P කියලා කියනවා ප්‍රකාශ කේන්ද්‍රය කියලා කියනවා. ඉතින් අපි දන්නවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණයක් වර්තනයකට ලක් වෙන්නේ නැතුව දිශාව වෙනස් වෙන්නේ නැතුව හරි ඒ මාර්ගෙම ගමන් කරනවා. හරි දැන් අපි හොයන්න යන්නේ උත්තර කාචයක නාභිය තුරනේ. හරි ඒකෝ නිකන් අපි කාචයක් සම්බන්ධව මූලික විදිහට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරි ඒක අපිට මෙයාගේ F ලකුණු කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන F තියෙනවා මෙතන 2F තියෙනවා. හරි F තියෙනවා 2F තියෙනවා. හරි ඊට පස්සේ එතකොට මොකක් හරි වස්තුවක් අපි මෙන්න මේ ප්‍රකාශ අක්ෂයේ මත තිබ්බොත් එහෙම මතක තියාගන්න අනිවාර්යයෙන්ම මෙන්න මේ ලක්ෂයේ මත ප්‍රකාශ අක්ෂයේ මත තියෙන ලක්ෂයක ප්‍රතිබිම්බය හැදෙන්නේ හැම වෙලෙම මෙන්න මේ ප්‍රකාශ අක්ෂයේ මත කොහේ හරිම තමයි. හරිද? ඒ කියන්නේ දැන් අපි උත්තර කාචයක් ගත්තාම දන්නවනේ P සහ F අතර තියෙන වස්තු වල ප්‍රතිබිම්බය අතාත්විකයි. හරිද? දැන් නමුත් අපි ප්‍රායෝගික පරීක්ෂණයේ විදිහට කරන්න යන්නේ මේක අතාත්වික ප්‍රතිබිම්බයක් පාවිච්චි කරන්නේ නැතුව තාත්වික ප්‍රතිබිම්බ පාවිච්චි කරලා ප්‍රස්ථාරයක් ඇඳලා කවුරු වාගන්නද? උත්තර කාචයක නාභිදුර වාගන්න. හරිද? එහෙනම් දැන් අපිට වස්තුව F සහ අනන්තය අතර කොහෙ තිබ්බත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද එතකොට? හරි ප්‍රතිබිම්බය හැදෙන්නේ කාචයේ තියෙන පැත්තට විරුද්ධ පැත්තේ කොහේ අතරද? F සහ 2F අතර. හරිද? එහෙනම් වස්තුව 2F මත නම් ප්‍රතිබිම්බය 2F මත. හරි. ඊට පස්සේ වස්තුව F සහ 2F අතර නම් ප්‍රතිබිම්බය 2Fට ඈතින්. හරි. වස්තුව 2F සහ අනන්තය අතර නම් ප්‍රතිබිම්බය තියෙන F සහ 2F අතර. හරිද? එතකොට මම තිතක් විදිහට හිතන්නේ මේ වස්තුවක් තියෙනවා කියලා. ඒතර මම මේ තිත් වලින් තියෙන්නේ ප්‍රධාන ප්‍රකාශ අක්ෂයේ මත තියෙන මොනවා හරි වස්තු ටිකක් විතරනවා. එතකොට අනිවාර්යෙන් මම මේ හැම තිතකම ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? කොහේ හැදුණත් ප්‍රකාශ අක්ෂයේ මතමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ කියන ලක්ෂණයට උපයෝගී කරගෙන තමයි උත්තර කාචක නාභිදුර හොයන්න යන්නේ. හරිද? දැන් අපිට මේ ඕනම තැනක වස්තුවක් තියලා අපිට ඔය ක්‍රමයකට ප්‍රතිබිම්බ දුර හොයාගන්න ප්‍රස්ථාරයක් අඳින්න අවශ්‍ය දත්ත ලබා ගන්න අමාරුයි. හරිද? ඒ නිසා අපි විශේෂ තැනක් හොයාගන්න. මොකද මේ විශේෂ තැන තමයි ප්‍රකාශ අක්ෂය මතම කිසියම් වස්තුවක් පිහිටීමක් පාවිච්චි කරලා හරිද? වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර මැන ගන්නවා. හරි? ඔන්න ඔය දේ මතක තියාගන්න. එතකොට නිකන් මම විශේෂ කතාවක් කියලා දැන් ප්‍රැක්ටිකල් එකට එන්න කලින් හරි ප්‍රකාශ අක්ෂය මත කොහේ හරි වස්තුවක තුඩක් හරි වස්තු තුඩක් හරි ඊට පස්සේ මොකක් හරි දෙයක් තිබ්බොත් එහෙම ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? ප්‍රකාශ අක්ෂය මතමයි. ඔන්න ඔය කියන කතාව මතක තියාගන්න. හරි එතකොට මේ පරීක්ෂණයට ඕන වෙන්නේ වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක්. හරිද? එහෙනම් වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ගන්න යන නිසා අනිවාර්යෙන් අපි වස්තුව තියන්න තේරුම් ගන්න ඕනේ වස්තුව තියන්න ඕනේ F සහ අනන්තය අතර කොහෙද? හරිද? ඊට පස්සේ මේකෙත් තව අමතර කතාවක් තියෙනවා. අපි දන්නවා වස්තුවක් නාභිය මත තිබ්බොත් ප්‍රතිබිම්බය අනිවාර්යයෙන්ම තියෙන කොහෙද? එයාගේ අනන්තේ. හරිද? එහෙනම් අනන්තේ වස්තුවක් තිබුණොත් එහෙම අනන්තේ තියෙන වස්තුවක් අපිට ග්‍රහණය කරගන්න අමාරුයි. අපිට නිරීක්ෂණය වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බ දුර ගොඩක් අධික ප්‍රතිබිම්බ දුරක්. හරිද? ඒ නිසා අපිට මැනගන්න පුළුවන් මට්ටමට ඇහැට පේන්න පුළුවන් තැනක හැදෙන ප්‍රතිබිම්බය හදාගන්න ඕනේ. හරිද? එහෙනම් අපි එකක් දන්නවා මෙන්න මෙහෙම කතාවක්. කිසියම් වස්තුවක් 2F මත තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? 2F මතමයි. හැබැයි යටේ කොරොයි. හරි? අන්න කතාව. හරිද? දැන් අපි හිතන්නේ මෙන්න මෙහෙම 2F මතම වස්තුවක් තියෙනවා මෙන්න මේ විදිහට. එහෙනම් අපි දන්නවා 2F මත වස්තුවක් තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? 2F මතමයි යටි කුරුයි තාත්විකයි වස්තුවේ විශාලත්වයට සමානයි. වස්තුව තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත හැදෙන්නේ මේක තිරයකට උනත් ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය කතාව දැනගන්න ඕනේ. හරි? එතකොට හැබැයි දැන් මේකේ විශේෂ ලක්ෂණයක් කියව බලන්න වස්තුව තියපු තැන. හරිද? මෙන්න මේ වස්තුව දිවි ප්‍රකාශ අක්ෂය මත. හරිද? හැබැයි ප්‍රතිබිම්බෙත් හරි මුල් කොටස හැදලා තියෙන්නේ ප්‍රකාශ අක්ෂය මතමයි. හරිද? එතකොට දැන් මෙන්න මේ වගේ ක්‍රමයකට වස්තුවක් අපි ප්‍රකාශ අක්ෂය මත තිබ්බට එච්චරම ගැලපෙන්නේ නැහැ ප්‍රතිබිම්බ දුර මැන ගන්න. මොකද අපි හැම වෙලේම දුර කියලා මනින්නේ
හරි ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් වස්තුවට තියෙන දුර. ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් ප්‍රතිබිම්බයට දුර. ඒ නිසා අපිට නිකන් මේ ක්‍රමයේදී මේ වස්තුව මේ විදිහට තියන්නේ නැතුව කොහොමද මෙන්න මේ විදිහට වගේ තිබ්බනම් හොඳයි කියලා හිතනවා. හරි. එතකොට මේ කියන අල්පෙලෙත්තක් ගත්තොත් එහෙම අල්පෙලෙත්තේ පොයින්ටර් එක අපි වෙන්න මේ ප්‍රකාශ අක්ෂයේ ස්පර්ශ වෙන්න තිබ්බොත් එහෙම අපි දන්නවා ප්‍රතිබිම්බයේ ප්‍රකාශ අක්ෂය ප්‍රතිබිම්බයේ තුඩ හැදෙන්නේ හරි ප්‍රතිබිම්බයේ තුඩ හැදෙන්නේ ප්‍රකාශ අක්ෂයේ මතම ලක්ෂයක. හරිද? එතකොට අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙන්න මේ මොකද ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් වස්තුවේ තුඩට තියෙන දුරයි ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් ප්‍රතිබිම්බයේ තියෙන තුඩට තියෙන දුරයි. හරිද? හරි. ඔන්න එහෙනම් පරීක්ෂණය ටිකක් අපි දල විදිහට අපිට කරගන්න ඕන ටිකක් අපි නිකන් හිතාගත්තා. හරි මොනවද උකට කරගන්න තියෙන්නේ? හරි. ඒතර ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් මෙන්න මේ අල්පෙනෙත්තේ තුඩට තියෙන දුර තමයි මැනගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ අල්පෙනෙත්තේ තුඩ හැම වෙලේම කොහෙද තියාගන්නද? හැම වෙලේම කොහෙද තියාගන්න ඕනේ? හැම වෙලේම තියාගන්න ඕනේ ප්‍රකාශ අක්ෂය මත. හරි. අල්පෙනෙත්තේ තුඩ තියාගන්න ප්‍රකාශ අක්ෂය මත. ඊට පස්සේ අනිත් එක තමයි මේකේ ප්‍රතිබිම්බය හදාගන්න ඕනේ කොහෙද? ප්‍රතිබිම්බය හදාගන්න ඕනේ ප්‍රකාශ අක්ෂය මතමයි. හරිද? ඒතර අපිට ලේසියව මැනගන්න පුළුවන් කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ තුඩට තියෙන දුර. හරිද? ඒතර මම නිකන් ඔය පරීක්ෂණයට එන්න කලින් කතන්දර ටිකක් කිව්වේ. හරි. එතකොට දැන් මේකේ දැනගන්න ඕන දේ තමයි මේ කාචය අපි කොහේ හරි තැනක පිහිටවන්න ඕනේ. හරි. කොහේ හරි තැනක පිහිටවන්න ඕනේ. හරි. වගේම මෙන්න මේ වස්තුව තියන්න ඕනේ හරියටම ප්‍රකාශ අක්ෂය මතම. හරිද? දැන් මම මේ පැත්තෙන් පේන කාචය මම මේ විදිහට රවුමක් විදිහට ඇඳොත් එහෙම. හරි. එතකොට මේ රවුමේ හරි මෙන්න මේ වෘත්තේ හරි මැද කොහෙද තියෙන්නේ? හරි මැද තමයි ප්‍රකාශ කේන්ද්‍රය තියෙන්නේ. හරිද? ඒතර ප්‍රකාශ කේන්ද්‍රයට ලම්බකව මෙන්න මේ තලයට ලම්බකව දෙන රේඛාව තමයි මොකක් කියන්නේ? ප්‍රකාශ අක්ෂය කියලා කියන්නේ. එතකොට මේ පරීක්ෂණයේදී කරන හැම දෙයක්ම කරන්න බෑ ප්‍රකාශ අක්ෂය මත තමයි කරගන්න ඕනේ. හරි. නමුත් දැන් මේ රේඛා ඔක්කොම ටික මනක් කල්පිතයි. මොකද අපිට නිශ්චිතව පේන්නේ නැති රේඛා. හරිද? නිශ්චිතවම පේන්නේ නැති නිසා හරි අපි දැනගන්න ඕනේ මේ කාචය තිබ්බට පස්සේ අපි දන්නවා ප්‍රායෝගිකව මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුරමයින් එක ටිකක් අමාරු වැඩක්. හරි. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? අපි ඒ වෙනුවට මනින්නේ කොහෙද? අපි ඒ වෙනුවට මනින්නේ මෙන්න මේ මේසෙ මත රේඛාවක දිගට. හරිද? ඒ කියන්නේ මේසයක් ගත්තොත් එහෙම මේ මෙන්න මේ කාචයේ මේසෙ මත ලම්බකව තිබ්බොත් එහෙම මෙන්න මේ පාදම ලක්ෂය ඉඳන් මෙන්න මේ අල්පෙනෙත්තේ මුලට තියෙන දුර. හරි. ඒ අල්පෙනෙත්තේ මුලට තියෙන දුර කියලා කියන්නේ මෙන්න මේ දුර. හරි. මෙයා u නම් මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන දුර තමයි අපි u විදියට මනින්නේ. හරිද? එතකොට අපි v විදියට මනින්න ඕනේ. හරි. මෙන්න මේ ලක්ෂයේ ඉඳන් හරි මෙන්න මේ තුඩ ගත්තා. මෙන්න මේ තුඩ ලම්බකව තියෙනවා නම් මෙන්න මේ මේසෙට මෙන්න මෙතන තියෙන දුර තමයි මැන ගන්නවා. හරිද? එතකොට අපි මේකෙදි පාවිච්චි කරනවා මොකද්ද? මේ තියෙන්නේ වස්තු කූර, මේ තියෙන්නේ ප්‍රතිබිම්බය. හරි. එහෙනම් ප්‍රතිබිම්බයත් අපිට නිශ්චිතව මොකක් හරි අපිට මේ ග්‍රහණය කරගන්න පුළුවන් අර ප්‍රතිබිම්බයක් විදිහට විතරයි. එහෙනම් මේ ප්‍රතිබිම්බයත් එක්ක ස්පර්ශ වෙන්න මොකක් තියාගන්න ඕනද? නිවේශන කූරක් තියාගන්න ඕනේ. ඒතකොට මේ නිවේශන කූර තියාගන්න කොහෙද? මෙන්න මේ මේසෙ මතම තමයි. හැබැයි ඒ නිවේශන කූරේ තුඩ කාට ස්පර්ශ වෙන්න ඕනද? හරිද? මෙන්න මේ ප්‍රතිබිම්බයේ තුඩට ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට අපිට ලේසියෙන් මැනගන්න පුළුවන් ප්‍රතිබිම්බ දුර කියලා මෙන්න මේ ලක්ෂයේ ඉඳන් හරි මෙන්න මෙතන තියෙන දුර. හරිද? එතකොට ඔන්න ඔය ලක්ෂණ ටික තියෙනවා නම් මම මේ අඳින්නේ කාචයේ පැත්තෙන් පේන පෙනුම නම් හරිද? මෙන්න මේ අඳින්නේ තිරස් මේසය නම් එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ අල්පෙනෙත්තක් තියනකොට මේ අල්පෙනෙත්ත තියන්න ඕනේ මොකද්ද? හරියටම මෙන්න මේ කාචයේ මැදට වෙන්න. හරි? තුල තියෙන්න ඕනේ මෙන්න මේ මැදට. හරි? එහෙනම් අපි පරීක්ෂණය කරගෙන යනකොට හරි පරීක්ෂණය කරගෙන යනකොට අපිට ඇත්තටම පේන විදිහ තමයි කාචය මෙන්න මේ පැති වෙනම තමයි මේ තියෙන්නේ. අපිට පේන කාචය තමයි මේ තියෙන්නේ. හරි? එතකොට මේ කාචය දිහා බලපුවම කාචේ මැද කොහෙද තියෙන්නේ? අන්න ඒ තැනට ස්පර්ශ වෙන්න තමයි වස්තු පුර තියන්න ඕනේ. හරිද? එතකොට තමයි මෙන්න මේ තුඩේ ප්‍රතිබිම්බයක් හරි මේ පැත්තේ ප්‍රකාශාක්ෂය මත හැදෙන්නේ. හරි ඔන්න ඔය ටික පොඩ්ඩක් අපි තේරුම් ගන්න තියන්න ඕනේ. එතකොට හදිස්සියේ හරි අපි දැන් ඔය කරන්න යනකොට මෙන්න මේ මේසෙ මත රේඛාවක් ඇඳගෙන ඉන්නවා. හරි. එතකොට මේ රේඛාව තමයි අපි හිතන්නේ මොකක් කියලා? ප්‍රකාශ අක්ෂයත් එක්ක සමාන්තරව තියෙන රේඛාව. හරිද? ඒ කියන්නේ ප්‍රකාශ අක්ෂයටම අනුරූප රේඛාව. හරිද? එතකොට අපි දැනගන්න ඕන කොහොමද? මෙන්න මේ කාචයේ තියෙන්නේ මේ බෝඩ් එක තියෙන තලය නම් හරි මේ කාචයේ තියෙන බෝඩ් එක තියෙන තලය නම් මෙන්න මේ තලය හරි මොකක් වෙන්න ඕනද? මෙන්න මේ තිරස් රේඛාවට ලම්බක වෙන්න ඕනේ.
හරි ඒ කියන්නේ මේ කාචය මේ විදිහට තියෙනවා කියලා ගත්තොත් මේ කාචය දෙපැත්තට ඇලවෙන්නේ නැතුව හරියටම හරි මෙන්න මේකට ලම්බකව තියෙන්න ඕනේ. මේ අඳින රේඛාවට ලම්බකව තියෙන්න ඕනේ. ඒකට මට උඩ ලම්බක රේඛාව මෙහෙම අඳින්න පුළුවන්. මෙන්න මේ වගේ. හරි. දැන් අපි අඳින රේඛාව. හරි මේ අපි හිතන්නකෝ ඔන්න කතාව. හරි. දැන් මේ තියෙන රේඛාව මේ මම නිල් පාටින් අඳින්නේ මේ කාචයේ තලය. හරි කාචයේ තලය. ඒක කාචයේ තලයේ හරියට මෙන්න මේ රේඛාව මොකක් වෙනවද? ලම්බක වෙන්න ඕනේ. හරි ඒ වගේම කාචයේ තලය මෙන්න මේ රේඛාවට ඒ කියන්නේ මේ මේසෙ මත අඳින රේඛාවට ලම්බක වෙන්නත් ඕනේ. හරි. හදිස්සි හරි කාචය මේ දෙපැත්තට භ්‍රමණය වෙලා තිබ්බොත් හෝ හරි පැත්තකට ඇලවෙලා තිබ්බොත් මෙතන තියෙන ප්‍රතිබිම්බය යන්න පුළුවන් කොහෙද? මෙතන තියෙන ප්‍රතිබිම්බය යන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට යන්න පුළුවන්. ඒ හේතුව අපි හිතන්නකෝ මේ කාචය ඇලවුණා කියලා. කාචයේ ඇලවුණා කියලා කියන්නේ ප්‍රකාශ අක්ෂය කොහෙද තියෙන්නේ? මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට දැන් හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. හරි. ඉතින් මෙයාගේ ප්‍රතිබිම්බය මෙතන හැදෙන්න විදියක් නැහැ. හරි. ඉතින් මෙයාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ වෙන කොහෙද තැනක. හරිද? එක උඩට ගිහිල්ලා එක පහළට ගිහිල්ලා. හරි ගොඩක් කරලා උඩට ගිහිල්ලා. එතකොට අපිට මේ තිරස් රේඛාව මත නිරීක්ෂණය වෙන්නේ නැහැ ප්‍රතිබිම්බය. හරිද? ඔන්න ඔය දේ තේරුම් ගන්න. එතකොට අපි හිතමුකෝ මේ කාචය ටිකක් හරි මේ පැත්තට ඇලවුණා කියලා. මේ පැත්තට භ්‍රමණය වුණොත් එහෙම. එතකොට මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ බෝඩ් එක තියෙන තලයේ නෙමෙයි බෝඩ් එක තියෙන තලයේ ඉස්සරහින් මේ පැත්තේ. හරි? එතන අපිට නිරීක්ෂණය කරනකොට වෙන මේ ප්‍රකාශ අක්ෂය කියලා හිතන රේඛාව උඩ අපිට ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපි දැනගන්න ඕන මොකද්ද? මේ කාචේ තියලා හිටන් මේ පැත්තේ වස්තුව තියලා අර පැත්තේ නිරීක්ෂණය කරනකොට අපිට පේනවා ආයෙත් අර කාචේ ඇතුලේ හරි කාචේ ඇතුලේ නිරීක්ෂණය කරනකොට කාචේ ඉස්සරහින් අපිට ප්‍රතිබිම්බයක් පේනවා මේ හරියට. හරි? ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කරනවා මේ නිරීක්ෂණ ප්‍රතිබිම්බය මෙන්න මේ කාචය මේ වෘත්තය ගත්තොත් මේ වෘත්තේ මැද හරිය තියෙද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. හරි? හරි. එතකොට මේ ප්‍රතිබිම්බයේ තුඩ කාචේ මැද හරිය තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට මේ කාචේ මේ ප්‍රතිබිම්බයේ පිහිටීම අර මේසේ මත ඇඳපු රේඛාව මතම තියෙන්න ඕනද කියලා බලන්න ඕනේ. හරි? මම මේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා තේරුම් ගන්න. හරි? දැන් අර රූප සරණ කටපාඩම් කරනවා වගේ නෙමෙයි. හරි මම කියන්නේ ප්‍රැක්ටිකල් එකට ඕන මූලික කරුණු ටිකක් කියන්නේ. හරිද? කාචේ භ්‍රමණය වුණොත් හෝ හරි කාචය ඇලවුණොත් එහෙම හරිද? එහෙනම් මේ ප්‍රකාශ අක්ෂය වෙනස් වෙන්න පුළුවන්. ප්‍රකාශ අක්ෂය වෙන මේ මේසෙ මත ඇඳපු රේඛාවට සමපාත නොවෙන්න පුළුවන්. ඒ නිසා මොකක් වෙන්න පුළුවන්ද? මේ ප්‍රතිබිම්බයේ පිටිය මේ බෝඩ් එක තියෙන තලයෙන් එක්ක උඩට යන්න පුළුවන්, එක්ක අපි ඉන්න පැත්තට ඉන්න පුළුවන්, එක්ක එහා පැත්තට යන්න පුළුවන්. හරි එතකොට මිනුම් ගන්නකොට ගැටලුවක් ඇති වෙනවා. හරි එහෙනම් අපි මුලින්ම කරගන්න මොකද්ද? කාචය මේසෙ මත තියලා හරි මෙන්න මේ රේඛාවට සාපේක්ෂව හරි මෙන්න මේ ප්‍රතිබිම්බ තුඩේ පිහිටීම හරි කොහෙද තියෙන්නේ කියලා දල විදිහට මැදට එන විදිහට මේ කාචය භ්‍රමණය කරලා සිරස් කරලා හදා ගන්න ඕනේ. ඒතකොට ලම්බකව ගත්තොත් මේසේ මත අඳින රේඛාවට ලම්බක වෙන්න ඕනේ කාචයේ තලය. හරි අනිත් එක තමයි හරි ලම්බක වෙන්න ඕනේ. හරි අනිත් එක තමයි මේසෙට ලම්බක වෙන විදිහටම තමයි කාචයේ තලය තියාගන්න ඕනේ. මේ ලම්බක පිහිටුම් දෙකක් තියෙනවා. හරි මම මේ කියන විදිහත් එක බලන්න. හරි ඔන්න ඔය කතාව. හරි යමු දැන් ප්‍රැක්ටිකල් එක පැත්තට. හරි ප්‍රැක්ටිකල් එකේ උඩ කරන්න යනකොට අපිට ඕන වෙන්නේ මොනවද? හරි කාචයක් මූලික විදිහට ඕන වෙනවා. කාචයක් ඕනේ. ඊට පස්සේ කාචය තියන්න කාච ආධාරකයක් ඕනේ. වස්තු කූරක් ඕනේ. අනිත් පැත්තේ නිවේශන කූරක් ඕනේ. හරි ඊට පස්සේ මේ දිගවල් මනින්න ඕන නිසා මොකක් ඕනද? හරි මීටර රූලක් ඕනේ. හරි පැන්සලකුත් ඕන වෙනවා. මේවා ටික ලකුණු කරගන්න කියන්නේ අපි කටහුණු කැලකින් තමයි ලකුණු කරගන්නේ. හරි පැන්සලක් ඕනේ ප්‍රස්තාරයක් අදිනවා. හරි ඒක මූලික විදියට ඕන වෙන්නේ මොනවද? කාචය ඕනේ. කාචයේ තියන්න ආධාරකයක් ඕනේ. වස්තු කූරක් ඕනේ. නිවේශන කූරක් ඕනේ. හරි ඔය ටික තිබුණා ඇති. හරිද? හරි එහෙනම් බලන්නකෝ. හරි ඔය ටික ඒතකොට ප්‍රශ්න උත්තර ලියනකොට මම ඔය කිව්ව අමතර කරුණු ටික ගැටලුවක් නැතුව ලියා ගන්න පුළුවන්. හරි ඒතර මුලින්ම කරන්න ඕනේ බලන්න. මුලින්ම කරන්න ඕනේ මේසයක් ගන්නවා. මේසෙ මත තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. හරි මේ විදිහට තිරස් රේඛාවක් ඇඳගත්තා. හරි තිරස් රේඛාවක් ඇඳගෙන හරි මේක මත අපි කොහේ හරි කාචය තියාගන්න ඕනේ. කාචය තියන්න කලින් තව පොඩි වැඩක් කරන්න ඕනේ. මොකද්ද පොඩි වැඩේ තමයි අපේ මේ කාචය අරගෙන හරි කාචේ දලනා විදුර හොයාගන්න ඕනේ. හරි දලනා විදුර හොයාගන්න හරි අපි දන්නවා ඈත තියෙන මොකක් හරි වස්තුවකට මේ කාචය අල්ලලා හිටන් මේ පැත්තෙන් අපි A4 sheet එකක් තියෙනවා. හරි A4 sheet එකක් වගේ බිත්තියක් හරි මොකක් හරි මේ කාචය ළඟින් අල්ලනවා. හරි එහෙනම් ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බයක් අපිට මොකක් වෙන්න පුළුවන්? මෙන්න මේ A4 sheet එක මත නැත්තම් සුදු කඩදාසිය මත හැදෙන්න පුළුවන්. හරිද? ඒතකොට ඈත ඉඳන් එන ආලෝක කිරණ කියලා කියන්නේ සාමාන්‍ය මොන ආලෝක කිරණද?
හරි අපි දන්නවා ඈත වස්තුවක ඉඳන් එන ආලෝක කියන්නේ ආසන්න වශයෙන් සමාන්තර ආලෝක කියනවා. හරි. එහෙනම් සමාන්තර ආලෝක කියනවා නම් මේ සමාන්තර ආලෝක කියන ටික මොකක් වෙනවද? මෙන්න මේ සුදු කඩදාසිය මත නාභිගත වෙනවා. හරි. ඒ කියන්නේ ඈත වස්තුවක ප්‍රතිබිම්බයක් සුදු කඩදාසිය මත හැදුණා කියන්නේ. ඒතකොට මෙන්න මේ දුර සමාන වෙනවා කාටද? නාභි දුරට ආසන්නව සමාන වෙනවා. හරිද? ඒතර ආසන්නව නාභි දුර හොයාගත්තා කියලා බෑ. අපි වඩාත් නිවැරදිව නාභි දුර හොයාගන්න ඕනේ. හරි. ඒ නිසා හරි. එහෙනම් අපි දැනගන්න ඕනේ මේක පරීක්ෂණයකට ප්‍රස්තාවයකට ඇඳලා හරි නිවැරදිවම නාභි දුර හොයාගන්න. එහෙනම් පළවෙනිම පියවර තමයි මොකද්ද? ඈත වස්තුවක ප්‍රතිබිම්බයක් තිරයක් මතට අරගෙන කාචය සහ තිරය මත දල දුර මීටර උලකින් මැනගෙන හරිද? ඒක දල නාභි දුර විදිහට පාවිච්චි කරනවා. හරි. ඒකෝට දල නාභි දුරේ වැදගත්කමකුත් තියෙනවා. හරි. දල නාභි දුර තියෙන වැදගත්කමක් තියෙනවා දැනගන්න එකේ හේතුව තමයි අපිට දල විදිහට මේ වස්තු පුර කොහෙද තියන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ වස්තු පුර කොයි හරියද තියන්නේ? හරි. කොතනද අපි මේක ඉස්සරහම තියන්නේ? හරි. නැත්නම් අපි අතාත්වික ප්‍රතිබිම්බ හැදෙන තැන් වල තියනවාද? අන්න ඒ වගේ මූලික විදිහට යම් කිසි දෙයක් කරගන්න පුළුවන් දල නාභි දුර දන්නවනම්. හරිද? එහෙනම් මේ විදිහට කාචය තියෙනවා. හරි. අඳගන්නකො. අඳගත්තේ නැත්නම් කමන්නේ අපි රූපෙත් තියනවා අදින්න කියලා. මේ ප්‍රශ්නවල හරි මේ විදිහට කාචය තියාගත්තා. තියාගෙන හරි එහෙනම් ඔන්න නාභි දුර ලකුණු කරනවා දල නාභි දුර. හරි මම මෙතන f කියලා දා ගන්නවා. මෙතන 2f කියලා දා ගන්නවා. හරිද? එතකොට එහෙනම් අපි දන්නවා වස්තුව f මත තිබ්බ ප්‍රතිබිම්බය අනන්තය හැදෙන්නේ. හරි ඔන්න ඔය විදිහට. හරිද? එහෙනම් ඔන්න මම දල විදිහට කඩේරකින් අදින්නේ ප්‍රකාශ අක්ෂය. හරි ප්‍රකාශ අක්ෂය. හරි ඔන්න ඔය විදිහට ප්‍රකාශ අක්ෂය දෙනවා. ඒතර අපි දන්නවා වස්තුව 2f මත නම් ප්‍රතිබිම්බය 2f මත. එහෙනම් වස්තුව f මත නම් අනන්තය තමයි තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් දැන් අපි මේ යන විදිහට අපිට වස්තුව තියාගන්න පුළුවන් f සහ 2f අතර තිබ්බොත් ප්‍රතිබිම්බය 2f ට ඇති. හරි 2f ට ඇති තමයි නේද? නමුත් නාභිය මතම තිබ්බොත් එහෙම අපිට ප්‍රතිබිම්බය අනන්තය තමයි හම්බෙන්නේ. හරිද? එහෙනම් අපි ගොඩක් වෙලාවට මේ දැන් මේක නාභිය මත තිබ්බොත් කොහොමද අපි ප්‍රතිබිම්බය නිරීක්ෂණය වෙන්නේ නැහැ. හරිද? නාභිය මත තිබ්බොත් ප්‍රතිබිම්බ දුර ගොඩක් වැඩි නිසා අපි ඇහැ තියන්නේ මෙන්න මේ හරියෙන්. හරිද? ඇහැ තියන්නේ මෙන්න මේ හරියෙන්. හරි එතකොට ඇහැ තියෙන්නේ අනන්තය නෙවෙයි. ඒ නිසා අපිට ප්‍රතිබිම්බ නිරීක්ෂණය වෙන්න බැරුව යනවා. හරි එහෙනම් වස්තුව දිනවා මෙන්න මේ විදිහට. හරි එහෙනම් වස්තුව මේ විදිහට තියෙනවා f සහ 2f අතර කියලා හිතන්න. හරි f සහ 2f අතර වස්තුව තියෙනවා. මේ තියෙන වස්තුවේ තුඩ. ඒතකොට තියෙනකොට අපි කියන්නේ මොකද්ද? මෙන්න මේ වස්තුවේ තුඩ හරියටම ස්පර්ශ වෙන්න ඕනේ ප්‍රකාශ අක්ෂයට. හරි එහෙනම් මේ තියෙන ප්‍රකාශ අක්ෂය. හරි ප්‍රකාශ අක්ෂය. හරි මේ තියෙන ප්‍රකාශ අක්ෂය නම් ප්‍රකාශ අක්ෂයට ස්පර්ශ වෙන්න ඕනේ මෙන්න මේ වස්තුවේ තුඩ. හරි ඊට පස්සේ අපි එහා පැත්තෙන් නිරීක්ෂණය කරලා බලනවා මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් පේනවද කියලා. හරි හදිස්සිය හරි පේන්නේ නැත්තම් හදිස්සියට කිසිම ප්‍රතිබිම්බයක් පේන්නේ නැත්තම් සමහර විට මොකක් වෙනවද මේකේ ප්‍රතිබිම්බය හැදෙන්නේ අපේ ඇහැට එහා පැත්තේ අනන්තය වෙන්න පුළුවන්. හරි එතකොට මොකක් වෙනවද අපි මෙන්න මේ වස්තුව තල්ලු කරන කොයි පැත්තටද f පැත්තට නෙවෙයි 2f පැත්තට. මොකද අපි දන්නවා අනිවාර්යෙන් 2f මත වස්තුව තියෙන අනිවාර්යෙන් මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නම ඕනේ. හරි මෙන්න මේ 2f මත හැදෙන්නම ඕනේ. හරි ඔන්න කතාව. හරි එහෙම කරලා හරි එහෙනම් අපිට දැන් ඔන්න එනම් වස්තුව 2f පැත්තට තල්ලු කරනකොට අපිට ප්‍රතිබිම්බය පේන්න පටන් ගන්නවා. ප්‍රතිබිම්බය පේන්න පටන් ගන්නකොට අපිට මෙයාගේ ප්‍රතිබිම්බය පේනකොට මෙන්න මෙහෙම මේ විදිහට. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දැන් මම මේ තියෙන කාචය නම් මේ කාචේ මැදට උඩින් තමයි පේන්නේ. හරි එහෙනම් මේක අපිට ප්‍රශ්නයක්. මොකද අපි දොරවල්ම ඉන්නේ ප්‍රකාශ කේන්ද්‍රේ නම් ප්‍රකාශ අක්ෂයේ මත තමයි දොරවල්ම ඉන්නේ. හරි එහෙනම් මේ උඩ තිබ්බොත් එහෙනම් අපිට මේක ප්‍රශ්නයක්. ඒ නිසා මොකක් කරන්නද? මෙන්න මේ ප්‍රතිබිම්බය තුලත් මෙතෙන්ද ගන්න නම් කාචය භ්‍රමණය කරන්න වෙනවා කොයි පැත්තටද? මෙන්න මේ දක්ෂිනාවර්ත පැත්තට. හරි අපිට අහනවා මෙන්න මේ වගේ තැනක ප්‍රතිබිම්බය නිරීක්ෂණය නම් ඔබ සිදු කළ යුත්තේ කුමක්ද කියලා. එහෙනම් මොකද වෙන්නේ? හරි එහෙනම් මෙන්න මේ මේසය මත ඇඳි රේඛාවට ලම්බක වන පරිදි කාචය දක්ෂිනාවර්ත කියන්නේ කාචය ලම්බක වන පරිදි දක්ෂිනාවර්ත පැත්තට භ්‍රමණය කරන්න ඕනේ. එතකොට මොකක් නේද? මෙන්න මෙයාව ගන්න පුළුවන් මෙන්න මේ මතට. හරිද? හදිස්සිය හරි අපිට ප්‍රතිබිම්බය මේ විදිහට පේනවා නම් හරි ප්‍රතිබිම්බය පේනවා නම් හරිද? මොකද්ද කරන්න ඕනේ? හරි මෙයාව ගන්න ඕනේ මෙතෙන්. හරි උඩ එක්කනා පහළට ගත්තා වගේ මෙයා මේ පැත්තට ගන්න ඕනේ. හරිද? එහෙනම් ඔය වෙලාව තියෙන්නේ මොකක් නිසාද? හරි ප්‍රතිබිම්බය වම් පැත්තට ගිහලා තියෙන ප්‍රකාශ අක්ෂයේ තියෙන මෙන්න මේ වගේ පැත්තක නිසා. හරිද? එහෙනම් කාචය අනිත් පැත්තට භ්‍රමණය කරලා හරි කාචය අනිත් පැත්තට භ්‍රමණය කරලා
අපි මොකක් කරන්න ඕනේද? කාචයේ තලය මෙන්න මේ රේඛාවට මේසේ මත ඇඳි රේඛාවට මොකක් කරන්න ඕනේද? ලම්බක කරන්න ඕනේ. හරි භ්‍රමණය කරන්න ඕනේ. අන්න ඒක පොඩ්ඩක් තර්ක කරලා හිතන්න ප්‍රශ්නයක් ආවොත්. හරි මේවා තාම අහලා නැහැ පාස් පේපර්ස් වල. හරි මෙයා උඩට ගිහලා තිබ්බොත් මොකද්ද කරන්නේ? වම් පැත්තට ගිහලා තිබ්බොත් මොකද්ද කරන්නේ? අන්න ඒක තර්ක කරලා හිතන්න කරන්නේ මොකද්ද කියලා. හරි එහෙනම් මොකක් හරි ක්‍රමයකට අපි ගත්තොත් එහෙම අපිට මෙන්න මේ ප්‍රතිබිම්බය එනවා ප්‍රකාශක්ෂය මත කියලා හිතන්නකෝ. හරි ප්‍රකාශක්ෂය මත තමයි ප්‍රතිබිම්බය එන්නේ. හරි ඔන්න ප්‍රතිබිම්බය. හරි එතකොට මෙතන විශේෂත්වය ගත්තොත් එහෙනම් f සහ 2යි අතර තියෙන නිසා ප්‍රතිබිම්බය ටිකක් විශාලයි. හරි යටිකුරුයි. හරි ප්‍රකාශක්ෂය මතම තමයි තුඩ ප්‍රතිබිම්බය හැදෙන්නේ. හරි ඊළඟට මොකද කරන්නේ? මේ විදියට හදලා ඉවර කරලා දැන් අපි මෙන්න මේ කාචේ ඉඳන් මෙන්න මේ ප්‍රතිබිම්බයට තියෙන දුර මැන ගන්න ඕනේ. හරි දුර මැන ගන්න ඕන හන්දා අපි ඒකට උපක්‍රමයක් පාවිච්චි කරනවා. මෙන්න මෙතෙන්ද දානවා මොකද්ද? නිවේෂණ කූරක්. හරි නිවේෂණ කූරක්. හරි එතකොට මේවා ආධාරකයකට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි කිල්ල මුඩියක් හරි මොකක් හරි එකට සම්බන්ධ කරපු අල්පෙනිති තියෙන්නේ. මේකට කියන ප්‍රකාශ අල්පෙනිති කියලා. හරිද? එහෙනම් මේ විදිහට මොකක් කරන්න පුළුවන්ද? මෙන්න මෙහෙම නිවේෂණ කූර තියන්න පුළුවන්. හරි නිවේෂණ කූර තියලා නිවේෂණ කූර දෙපැත්තට සීරු මාරු කරලා අපි ප්‍රතිබිම්බයේ තුඩයි නිවේෂණ කූරේ තුඩයි එකිනෙක ස්පර්ශ වන අවස්ථාව සමපාත වන අවස්ථාව ගන්නවා. හරි හරි අන්න ඒ අවස්ථාවට අදාළව මොකක් කරනවද? අපි මෙන්න මේ මේසෙ මත ඇඳි රේඛාවේ දුරවල් මයින්නවා. හරි එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ ප්‍රකාශ අල්පෙනෙත්තත් මේ රේඛාවට හරියටම ලම්බක වෙන්න ඕනේ. හරි ලම්බක වෙන්න ඕනේ. ඒ වගේම මොකද මේසෙට ලම්බක වෙන්නත් ඕනේ. හරි මේසෙට ලම්බක වෙන්නත් ඕනේ. මෙන්න මේ රේඛාවට ලම්බක වෙන්නත් ඕනේ. මේක ඇලවෙන්න බෑ. හරි ඔන්න දැන් ආයෙ ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රකාශ අල්පෙනෙත්ත ඇලවෙලා තිබුණොත් එහෙම. හරි පාඨාංග ගන්නකොට දෝෂයක් ඇති වෙනවද? හරි දෝෂයක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕනේ. මොනවද තියෙන දෝෂේ? හරි අපි මයින්නේ මේසේ මත ඇඳි රේඛාව මත දිගවල් තමයි මයින්නේ. හරි එහෙනම් මේ රේඛාව මත දිගවල් මයින්නවා නම් අනිවාර්යෙන් හරි අපි මැනිය යුත්තේ කොහෙද? ප්‍රකාශක්ෂය මත දිගවල් තමයි මයින්න ඕනේ. හරි එහෙනම් ප්‍රකාශක්ෂය මත දිගවල් මයින්නවා වෙනකොට මයින්නේ කොහෙද? හරි මේසේ මත ඇඳි රේඛාව මත තියෙන දුරවල්. හරි ඒ නිසා අනිවාර්යෙන් ප්‍රකාශ අල්පෙනෙත්ත මේකට ලම්බක වෙන්න ඕනේ. කාචයේ තලය තිරස් රේඛාවට ලම්බක වෙන්න ඕනේ. හරි එතකොට මේ නිවේෂණ පුරක් මොකක් වෙනවද? මෙන්න මේ රේඛාවට ලම්බක වෙන්න ඕනේ. හරි එහෙනම් u කියලා මයින්නවා මෙන්න මේ දුර. හරි ඊට පස්සේ v කියලා මයින්නවා මෙන්න මේ දුර. හරි මම ඉක්මනට මේ කියාගෙන යන්නේ අර ප්‍රශ්න ටිකක් ලියන්න ඕන නිසා. හරි අමතක කරන්න නැතුව. හරි u සහ v වෙන ගන්නවා. හරි එහෙනම් අපිට පුළුවන් මොකක් කළාද? ඔන්න ඔය විදිහට u සහ v අතර දුරවල් 6ක් විතර ගන්න. 6ක් විතර අරගෙන පාඨාංක සෙට් එකක් අරගෙන ප්‍රස්ථාරයක් ඇඳ ගන්න. හරි ප්‍රස්ථාරයක් අරගෙන. හරි ඔන්න ඔය ටික තමයි මූලික කරුණු ටික. හරිද? එතකොට අපිට මේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙතන වස්තුව නම් අතර තියෙන ප්‍රතිබිම්බය. හරිද? ප්‍රතිබිම්බය තියෙන්නේ. එතකොට වස්තුව සහ ප්‍රතිබිම්බය ගත්තාම අපිට ප්‍රතිබද්ධ ලක්ෂ්‍ය විදිහට ගන්න පුළුවන්. ඕන වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි මාරු කරන්න පුළුවන්. හේතුව මොකද්ද? මෙතන හැදෙන්නේ මොන ප්‍රතිබිම්බද? තාත්වික ප්‍රතිබිම්බ. හරි තාත්වික ප්‍රතිබිම්බ හැදෙන නිසා වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර මාරු කරන්න පුළුවන්. හරිද? එහෙනම් අපිට පාඨාංක ගන්න වෙලාවේදී පාඨාංක 3ක් අරගෙන හරි පාඨාංක යුගල් 3ක් අරගෙන මොකක් කරනවද? හරි ඒක අපි දෙකෙන් ගුණ කරලා පාඨාංක 6ක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. හරි u සහ v මාරු කරගන්න නිසා. හරි ඔන්න ඊළඟ කතාව. හරිද? එහෙනම් ඔන්න නිවේෂණ කූරක් තියෙනවා. හරි ඊට පස්සේ ඒකෙන් තමයි ප්‍රතිබිම්බය පිහිටින් බලන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද තියෙන ප්‍රශ්නේ? හරිද? දැන් මෙතන තමයි මොකද්ද? මෙන්න මේ ප්‍රතිබිම්බයේ තුඩයි නිවේෂණ කූරේ තුඩයි හරියටම එකිනෙක ස්පර්ශ වුණාද කියලා හොයාගන්න ඕනේ. හරි එකිනෙක ස්පර්ශ වුණාද කියලා හොයාගන්න ඕනේ. හරි ඒකට මොකද්ද කරන්නේ? අපි පොඩි වැඩක් කරනවා මෙන්න මෙහෙම. හරි අපි කරන වැඩේ තමයි හරිද? දැන් අපි දර්ශනපතේ බලනකොට මෙන්න මේ විදිහට පේන්නේ. හරි කාචයේ මැද යටි කුරුවට තියෙනවා ප්‍රතිබිම්බය. හරිද? ඊට පස්සේ උඩු කුරුවට තියෙනවා කවුද? හරි උඩු කුරුව විදිහට තියෙනවා අපේ නිවේෂණ කූර. හරි නිවේෂණ කූර. හරි දැන් අපිට ෂුවර් නැහැ හරියට මේ වස්තුවේ නිවේෂණ කූරේ තුඩයි ප්‍රතිබිම්බයේ තුඩයි එකිනෙක සමපාත වෙනවද කියලා. හරි මේක හොයාගන්න මොකද්ද අපි කරන්නේ? මේක හොයාගන්න කරන්නේ අපේ ඇහැ කොහොමද? හරි මෙන්න මේ ප්‍රකාශ අක්ෂයට සමාන්තර වෙන විදිහට දෙපැත්තට චලනය කරනවා. හරි ප්‍රකාශ අක්ෂයට සමාන්තරව ඇස දෙපැත්තට චලනය කරනවා. එහෙනම් ඇස දෙපැත්තට චලනය කරනකොට මෙන්න මේ ප්‍රතිබිම්බය තුඩයි මෙන්න මේ නිවේෂණ කූරේ තුඩයි අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා නම් හරි සාපේක්ෂ චලිතයක් තියෙනවා නම් අපි කියනවා මේ දෙන්න එකිනෙක සම්පාත වෙලා නැහැ කියලා. හරි
ඒ කියන්නේ සම්පාතව නැහැ කියලා. හරි නිකන් මම උදාහරණයක් කියන්නම්. වෙන මෙහෙම කතාවක්. හරි දැන් වස්තු දෙකක් අපි හිතමුකෝ මම බලන්නේ මෙන්න මේ උඩින් පේන විදිය. හරි. හරි මම කරනවා මෙන්න මේ උඩින් බලන කෙනෙක් කියලා ගන්න. උඩින් කොහොමද බලන කෙනෙක්ට. හරි අපි හිතමුකෝ මොකක් හරි ලක්ෂ දෙකක් තියෙනවා කියලා. හරි. මෙන්න මේ වගේ ලක්ෂයක් තියෙනවා මේ වගේ ලක්ෂයක් තියෙනවා. හරි. දැන් මේ උඩින් පේන දේ තමයි මම යන්නේ. හරි. මෙයා A මෙයා B. හරි. දැන් ඇසක් මේ පාර්ශ්විකව චලනය කරන ඇස තමයි මම යන්නේ. හරි. නමුත් දැන් මේ ඇස සහ වස්තු දෙක දිහා උඩින් බලන කෙනෙක් කියලාලු. හරි. ඒතකොට අපි ඇහැ මේ පැත්තට චලනය කරනකොට ඇහැ මේ පැත්තට චලනය කරනකොට ඇහැට ළඟින් ඉන්නේ B. ඇහැට දුරින් ඉන්නේ කවුද? ඇහැට දුරින් ඉන්නේ A කියන එක නා. හරි. ඇහැට ළඟින් ඉන්නේ B, ඇහැට දුරින් ඉන්නේ A. හරිද? එහෙනම් ඇහැ මේ පැත්තට ගෙනියනකොට හරි. ඇසට සාපේක්ෂව ඇහැ චලනය කරන පැත්තට විරුද්ධව චලනය වෙන්නේ වගේ පේන්නේ කවුද? B. මොකද ඇසට සාපේක්ෂව කිව්ව ගමන් තේරුම් ගන්න ඕනේ දේ තමයි මොකද්ද? ඇහැ නිශ්චල කරන්න ඕනේ. හරිද? මම මේ කියන කතාව ටිකක් හොඳටම තේරුම් ගන්න ඕනේ. හරි. තුන් දෙනා ඉන්නව නේද? ගැටලුවක් නෑ නේද? ගන්න. හරි. හරි. ඔන්න කතාව බලන්නකෝ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. මේ කිව්ව ටිකේ මොකුත් තේරුම් නැති මොකක් හරි ගත්තා නම් කියන්න. හරි. එහෙනම් මේ විතර A හා B වස්තු දෙකක් ඉන්නවා. අපි හිතමුකෝ මේ අල්පෙන්ති දෙකක්ම කියලා ගන්නකො. හරි. මේසෙ මත තිබ්බ අල්පෙන්ති දෙකක්. හරි. 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 ඒතකොට බලන්න. A සහ B වස්තු දෙකක් තියෙනවා. ඇහැ මේ පැත්තට චලනය කරනවා. ඇහැ මේ පැත්තට චලනය කරනකොට ඇහැට සාපේක්ෂව B වම් පැත්තට චලනය වෙනවා වගේ පේනවා. හැබැයි දැන් ආරම්භයේදී මොකක්ද වෙලා තියෙන්නේ? හරි මේ දෙන නිකන් එක මට්ටමේ තියෙනවා වගේ තමයි පේන්නේ. මේ විදිහට තමයි පේන්නේ. දැන් අපිට හිතනවා දැන් මෙයාගේ තුඩයි මෙයාගේ තුඩයි සම්පාත වෙලා වගේ පේන්නේ. නමුත් අපි ඇහැ දෙපැත්තට චලනය කරනකොට මම දැන් මේ කියන කතාව කියන්නේ හරි මේ හරි 10න් ඉන්නේ 8ක සීමාව නම් 10න් 9ට යන්න ඕන නිසා. හරි ඉන්නේ 9 නම් 10න් 10ට යන්න ඕන නිසා. හරි. දැන් මේ කියන කරුණු ටික අර මූලික කරුණු වලට අදාළ නැහැ. හරි හැමෝම ගන්නවනේ මූලික ලකුණු ටික. හරි තියෙන විදිය theoretical යටිකොත් හැමෝම ලියනවා. හරි. හැමෝම ලියලා අන්තිම ප්‍රශ්නෙට වගේ මොකක් හරි එකක් ආවොත් එහෙම ඔන්න ඒක කොට දාගෙන ඉන්නවා මේ කියන්නේ. හරි. ඒ නිසා හරි ඒ ටික පුළුවන් වුණත් තමයි මේ පොඩ්ඩක් අහගන්න. හරි. එතකොට මේ ඇහැ මේ පැත්තට චලනය කරනකොට ඇහැ ඉන්න යන පැත්තට විරුද්ධ පැත්තට චලනය වෙනවා වගේ පේන්නේ කවුද? ඇහැට ළඟින් ඉන්න කෙනා. ඇහැ මේ පැත්තට යනකොට දැන් ආරම්භයේදී මොකක්ද උනේ? B ගෙන් A වැහිලා තිබ්බේ. හරි මොකද B සහ I එකම රේඛාවේ තිබ්බේ. හරි ඇහැ මේ පැත්තට ගියාට පස්සේ යන්න වැඩක් වෙනවා. මේ ඇහැට මේ Aව පේන්න පටන් ගන්නවා. හරි ඇහැට A පේන්න පටන් ගන්නවා කියලා කියන්නේ නිකන් හරි නිකන් ඇහැට සාපේක්ෂව ඇහැ ඉන්න පැත්තට A ආවා වගේ. හරි හොඳට මතක තියාගන්න. ඇහැ මේ පැත්තට චලනය කරනකොට ඇහත් එක්ක ඉස්සරහට යනවා වගේ පේන්නේ දුර ඉන්න කෙනා. ඇහැ යන පැත්තට විරුද්ධ පැත්තට යනවා වගේ පේන්නේ කවුද? ළඟ ඉන්න කෙනා. හරි නිකන් හිතන්න මෙන්න මෙහෙම කතාවක්. හරි මේ වගේ ගහක් තියෙනවා කියලා හිතන්න. හරි මේ වගේ ගහක් තියෙනවා. හරි මේ ගහක හඳක් කියලා හිතන්න. හරි දැන් හඳ පායලා තියෙන දවසක හරි මම මේ හඳෙන් භාගයක් අඳිනවා. හරි හරි දැන් හිතන්නකෝ නිකන් සරලව ඔයාලා දන්න දෙයක්. හරිද? දැන් අපි බස් එක වගේ ගමනක් යනකොට හඳ පායන දවසක හරි අපි හඳ අපිත් එක්ක යනවා වගේ පේනවනේ. සරලව කිව්වොත් එහෙනම් දැන් අපි යන තැනට අර පොඩි කාලේ ළමයිත් රවට්ටන්නේ හරිද? හරි එතකොට ඒ වගේ අර දැන් හඳ පේන විදිහට අපි දන්න කොහෙ බැලුවත් අපි යන තැන හඳ එතන ඉන්නවා. මොකද හඳ දුර තියෙන වස්තුවක්. හරි හොඳම උදාහරණය තමයි එතකොට මම ඔය කියන කතාව මේකට ගන්න තියෙන්නේ. හරි එහෙනම් හඳ තියෙන්නේ දුරින්. හරි ළඟ තියෙන ගස් කොළන් ඔක්කොම තියෙන්නේ අපිට ළඟ. දැන් අපි බස් එකේ ගමනක් යනකොට ළඟ තියෙන වස්තු පිටිපස්සට යනවා. අර ඈත තියෙන හඳ මොකක් වෙනවද? අපිත් එක්කම ගමන් කරනවා. හරි ඒකේ දුර වස්තු. හරි දැන් හිතන්න මේ ගහකට මේ වගේ හඳ වැහිලා තියෙන හිතන්නකො. හරි දැන් අපි හඳ බලන්න ඕන නම් මොකක්ද කරන්නේ? අපි මේ පැත්තට යනවා. මේ පැත්තට ගහ මේ පැත්තට යනවා වගේ පේනවා. අපි ඉන්න පැත්තට මේ හඳ පෙන්නේට මේ වගේ මොනවම පේන්න පටන් ගන්නවා. නිකන් සරලව හිතන්න. හරි අපි මේ පැත්තට චලනය වෙනකොට අර ඈත තියෙන හඳ මේ පැත්තට යනවා. මේ ගහ මේ පැත්තට යනවා. හරි අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. හරි එහෙනම් හදිස්සියේ හරි ඇහැ දෙපැත්තට චලනය කරනකොට හරිද? ඇහැ චලනය වන පැත්තට විරුද්ධ පැත්තට චලනය වෙනවා වගේ පේන්නේ ඇහැට ළඟින් ඉන්න කෙනා. හරි ඇහැට ළඟින් ඉන්න කෙනා. හරි එහෙනම් අපි තීරණය කරන්න මොකද්ද? හරි ඇහැ එක පැත්තකට චලනය කරනකොට ඇහැ චලනය වන පැත්තටම චලනය වෙන්නේ දුර තියෙන කෙනා. හරි දැන් අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇත්තටම මේකේ බලාපොරොත්තු වෙන්නේ දැන් වස්තු දුර පිහිටුවල ඉවරයිනේ. වස්තු දුර තවදුරටත් වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඕනලා තියෙන්නේ මොකද්ද?
හරි අපිට ඕන වෙලා තියෙන්නේ වස්තුවේ ප්‍රතිබිම්බය හැදිලා තියෙන්නේ ප්‍රතිබිම්බේ පිහිටුම තමයි හොයාගන්න ඕනේ. ඒතර ආයෙ දැන් මේ වස්තු දුර හිට මෙහෙට කරගන්න එක නෙමෙයි කරන්නේ. නිවේශන කුරක් තියෙන නිවේශන කුර සීරුමාරු කරලා ප්‍රතිබිම්බයේ තියෙන තැන හොයාගන්න. හරිද? එහෙනම් මොකද්ද අපිට කරන්න පුළුවන්? හරි. හදිස්සියේ හරි. මෙන්න මෙහෙම තිබුණා නම්. හරි. හරි නිවේශන කුර මේ පැත්තේ තිබුණා නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද? මේකෙදි කරන්න ඕනේ මොකද්ද? නිවේශන කුර තල්ලු කරන්න ඕනේ වමට කියලා. හරිද? මේ ඇහැට පේන කුර වමට තල්ලු කරාම හරිය කියලා. නිවේශන කුර මේ වගේ තැනක තිබ්බනම් නිවේශන කුර තල්ලු කරන්න ඕනේ මේ පැත්තට කියලා අපිට හොයාගන්න පුළුවන්. නිකම්ම කියන්න පුළුවන් දිලා තිබ්බොත්. හැබැයි මෙන්න මේ කියන කතා දෙක දෙන්නේ නැතුව අපිට දුන්නොත් එහෙම මෙහෙම කතාවක්. හරි. ඇහැ දකුණට චලනය කරනකොට හරි ඇහැ දකුණට චලනය කරනකොට හරි මොන කූරද? නිවේශන කූර වමට තල්ලු වෙනවා වගේ පේනවා නම් හරි නිවේශන කූර තියෙන කොහොමද යටි පැත්තනේ. හරි නිවේශන කූර වමට යනවා වගේ තිබ්බනම් එහෙනම් අපිට කියන්න පුළුවන් ළඟ ඉන්නේ කවුද? නිවේශන කූර. හරි නිවේශන කූර. හරි එහෙනම් අපිට අන්නේ තර්කෙත් එක්ක ගන්න පුළුවන්. හරි ඇහැ දකුණට තල්ලු කරනකොට නිවේශන කූර වම් පැත්තට චලනය වෙනවා වගේ පේනවා නම් අර මොකද අපිට ළඟ ඉන්නේ නිවේශන කූර. එහෙනම් නිවේශන කූර තල්ලු කරනවා ඇසෙන් ඉවතට. හරිද? එහෙනම් ඊළඟ කතාව හිතන්නකෝ. ඇහැ දකුණට තල්ලු කරනකොට හරිද? අපිට පේනවා නම් ප්‍රතිබිම්බයේ තුඩ වම් පැත්තට චලනය කරන ඇහැ චලනය කරන පැත්තට විරුද්ධ පැත්තට ප්‍රතිබිම්බයේ තුඩ යනවා කියලා පේනවා නම් අපි ඇහැට ළඟින් ඉන්නේ කවුද? ළඟින් ඉන්නේ නිවේශන කූර නෙවෙයි ප්‍රතිබිම්බය. හරිද? එහෙනම් දැන් එතකොට නිවේශන කූර තියෙන්නේ මෙන්න මේ පැත්තේ. හරිද? මේක නේද තව තේරුම් නැත්නම් කියන්න. හරිද? හරි එහෙනම් මොකද නිවේශන කූර අපි ඇහැ ඉන්න පැත්තට චලනය කරනවා. ඔන්න අන්තිම ලකුණක් වගේ ගන්න වැදගත් කතාවක් කිව්වේ. හරි ඔක තමයි මතක තියාගන්න. එහෙනම් ඇහැ චලනය කරන පැත්තටම යන්නේ ඈත තියෙන දේ. ඇහැ චලනය කරන පැත්තට විරුද්ධ පැත්තට යන්නේ මොකද්ද? නිවේශන කූර. ඕක සරල දෙයක්. හරි මේ ළඟ වස්තු දෙකක් අපි ගත්තාම හරි වස්තු දෙකක් එක රේඛියව තිබ්බහම බලන්න දැන් මේ තියෙන එක රේඛියව තියෙන වස්තු දෙකක්. හරි එක රේඛියව. දැන් ඔයාලට බලන්න මේක එක රේඛියකින් අනික වැහිලා ඇති. හරි එතකොට මේ වෙලාවේදී අපි නිරීක්ෂණය කරන්නේ ඇත්තටම S දෙකෙන් නෙවෙයි මොකද තනිය හැකට. හරි අහන්න පුළුවන් මේ වෙලාවේදී කොහොමද අපි නිරීක්ෂණය කරන්නේ කියලා. එහෙනම් තනිය හැකින් තමයි නිරීක්ෂණය කරන්න ඕනේ. මෙන්න මේ නිරීක්ෂණය ගන්න නම් S දෙකෙන් බලන්න කිව්වොත් ඔක හරියන්නේ නැහැ. හරි තනිය හැකින් තමයි නිරීක්ෂණය කරන්නේ. හරි ඔකත් හොඳට මතක තියාගන්න. හරිද? ඔන්න ඔය අමතර කතාවක් කිව්වේ. හරි විශේෂයෙන් අහුවොත් ඔන්න ලකුණක් ගන්න ක්‍රමයක්. හරි බලන්න. හරි ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් කියව ගන්න. හරි ප්‍රශ්න ටික ගන්නකො. හරි ප්‍රශ්න ටික අපි ඩිස්කස් කරගෙන යමුකෝ. නැත්නම් මූලික කරුණු ටික කිව්වා. හරි විශේෂ කරුණු ටිකක් කිව්වා. හරි වෙලාවත් යන නිසා මම ප්‍රශ්න වලින් ඊටු ටික කියලා දෙන්නම්. හරි. හරි ටික කියලා දෙන්නම්. හරි ඒක ප්‍රධාන වශයෙන් මේක කරන්න ඕන මොකද්ද? මිනුම් දෙකක් ගන්න එක. එක මිනුමක් තමයි වස්තු දුර අනිත් එක තමයි ප්‍රතිබිම්බ දුර. හරි ප්‍රශ්න ටික ගන්නකො. හරි ඒතකොට මේ ප්‍රශ්න ටිකක් වෙලාව අරගෙන කරේ. හරි විශේෂ හේතුවක් නිසා විභාගයටත් එන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකක්. හරි 2015 මම හිතන්නේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. හරි කාච පැත්තට මොකද ගිය පාර ආවේ මේ ධ්වනිය ප්‍රැක්ටිකල් එක ගැන ධ්වනිමානයේ. හරි ඒතකොට මේ සැරේ ලොකු chance එකක් තියෙනවා ආලෝක පැත්තට ප්‍රැක්ටිකල් එකට යන්න. ආලෝක පැත්තට ගියොත් අපිට කාච ප්‍රධාන වශයෙන් තියෙනවා අනික ප්‍රිස්ම තියෙනවා. හරි එක්ක ප්‍රිස්ම එක්ක කාච තමයි ගොඩක් දුරට එන්න ඉඩ තියෙන්නේ. ඒතකොට මේකත් එන්න බැරි එකක් නෙවෙයි. ඒ නිසා මේ පොඩ්ඩක්
අවධානයක් ප්‍රැක්ටිකල් එකට දෙන්න. හරි ඒ නිසා තමයි මේ ටිකක් අර කාච ප්‍රැක්ටිකල් එක අනිත් කර සාපේක්ෂව ටිකක් වරද්දා ගන්න පුළුවන් chance එකක් තියෙන නිසා තමයි මම කිව්වේ මේක අපි පැහැදිලි කරමු කියලා. හරි එහෙනම් බලන්න පරීක්ෂණය සඳහා භාවිතා කරන ඇටෝමේ රූප සටහනක් ඇඳ නම් කරන්න කියලා තියෙනවා. හරි රූප සටහනක් ඇඳ නම් කරන්න කිව්වම මෙන්න මේ ටික ටක් ගාලා ඇඳගන්න. හරි මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. හරි මේ රූප සටහන ඇඳ ගන්න. හරි අමතරව අනික් කිව්ව ටික මම හිතනවා හරි මතක තියාගෙන අහුවොත් ලියන්න බැරි කමක් නැහැ කියලා. හරි එහෙනම් මම නෝට් එකක් විදිහට දුන්නේ නැහැ. හරි මේ විදිහට රේඛාවක් ගහගන්න. හරි කොටස් ටික නම් කරන්න කියලා දෙනවනේ. ඒක මේකට අපි කියනවා වස්තු කූර කියලා. ටක් ගාලා දාගන්නකො. වස්තු කූර. හරි ඊට පස්සේ මෙන්න මෙයාට අපි කියනවා නිවේශන කූර කියලා. හරි නිවේශන කූර. නිවේශන කූර ඊට පස්සේ කාචය. හරි ඊට පස්සේ මෙතන ආධාරකය. හරි ආධාරකය ඔන්න ඔය කොටස් ටික නම් කරලා තිබ්බන. හරි මූලික කරුණු ටික හරි. ඒතර ඇත්තටම මෙතන ප්‍රතිබිම්බය පේන්නේ කාචය තුලින් බැලුවට අපිට කාචයට ඉස්සරහින් ගාව ප්‍රතිබිම්බය පේන්නේ. හරි කාචයට ඉස්සරහින් පේන්නේ. එතකොට මෙන්න මේ දුර අපිට කියන්න පුළුවන්. අපි දන්නවා ප්‍රතිබිම්බේ ඉඳන් ඇහැට තියෙන දුර. හරි ප්‍රතිබිම්බේ ඉඳන් ඇහැට තියෙන දුර මොකක් වෙන්න පුළුවන්ද? ප්‍රතිබිම්බේ ඉඳන් ඇහැට තියෙන දුර සෙන්ටිමීටර් 25ක් වුණොත් හොඳයි. මොකද 25ක් දුරින් වගේ විෂද දෘෂ්ටි ආත්ම දුරින් ප්‍රතිබිම්බය සහ ඔය තියෙන වස්තු දිනුනොත් තමයි අපේ ඇහැට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් අහමතර ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. හරි මේ පරීක්ෂණයේදී x දුර කොයි වගේ දුරක් වෙන්න ඕනද කියලා. හරි එහෙනම් අපි කියන්න මොකද x දුර මොන වගේ දුරක් වෙන්න ඕනද? හරි s දුර මොන වගේ දුරක් වෙන්න ඕනද? සෙන්ටිමීටර් 25ක් වගේ දුරක් වෙන්න ඕනේ. හේතුව විෂද දෘෂ්ටියේ අවම දුර වුණොත් තමයි ප්‍රතිබිම්බය පැහැදිලි වෙන්න ඕනේ. හරි ඊට පස්සේ දැන් අපි මේ නිරීක්ෂණය කරන අතරතුර මොකක් කරනවද? මේ වටපිටාවේ තියෙන වස්තු දැකලා මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හරි එහෙනම් මොකක් කරනවද? මෙන්න මේ තලය මතම හරි තව කොටසක් විශේෂ කොටසක් නම් කරගන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ විදිහට මේ පැත්තෙන් අපි පසුබිම් තිරයක් නැත්නම් කඩ තිරයක් තියන්න ඕනේ. හරි පසුබිම් තිරයක් එහෙම නැත්නම් කඩ තිරයක් තියන්න ඕනේ. හරි මේක කඩ තිරය නැත්නම් සුදු පාට තිරයක්. හරි තිරයක් තියන්න ඕනේ. එතකොට මේ තිරේ තිබ්බට පස්සේ අපිට ප්‍රතිබිම්බය සුදු පාට පැහැදිලි ප්‍රතිබිම්බයක තමයි ඉතිහාසම ගාව පේන්න පටන් ගන්නවා. හරි ඒ නිසා අමතර පහසුවක් වෙනවා. ඒ නිසා අපිට මේකෙදි හරි ප්‍රතිබිම්බයේ පිහිටීම හඳුනා ගන්න. හරි ඔන්න ඔය වගේ කතාවක්. හරි හරි ඒතකොට අමතරව මම කියන්නේ මෙන්න මේ කාචය මේ පැත්තට හෝ මේ පැත්තට චලනය කරොත් වස්තුව උඩ පහළ චලනය වෙනවා. හරි කාචයේ මෙන්න මේ අක්ෂය වටා හරි මෙන්න මේ අක්ෂය වටා මේ පැත්තට හෝ මේ පැත්තට භ්‍රමණය කරොත් එහෙම හරි තිරස්ස භ්‍රමණය කරොත් ප්‍රතිබිම්බය දෙපැත්තට චලනය වෙනවා. හරි මේ පැත්තට භ්‍රමණය කරොත් උඩට පාතට යනවා. මේ පැත්තට භ්‍රමණය කරොත් දෙපැත්තට යනවා. ඒතර මොනවා කරලා හරි කමන්නේ කාචයේ සීරුමාරු කරගන්න ඕනේ. හරි කොහොමද? මෙන්න මේ කාචයේ මැද තුඩ නිරීක්ෂණය වෙන විදියට. ඕවා නිකන් අමතර කරුණු විදියට මතක තියාගන්න. හරි විශේෂයෙන් අහන දේවල්. හරි මූලික කරුණු ටිකට අමතරව අහන දේවල්. හරි එහෙනම් ඕනේ පරීක්ෂණාත්මක ඇටෝමේ දල සටහනක් ඇඳ නම් කරන්න කියනවා. නම් අර පොතේ තියෙන රූපෙත් ඇඳලා ගත්තා නම් හරි. හරි මේ විදියට ඇඳ ගන්න. මේක කාච ආධාරක. හරි කාච ආධාරක කාචය. හරි ඊට පස්සේ වස්තු කූර නිවේශන කූර ඔන්න හරි මේ තියෙන්නේ මේසේ මත අඳින රේඛාව. හරි මේසේ මත නැත්නම් මේක මේසේ කියලා දාන්න පුළුවන්. හරි මේ මේසේ මත හරි මේසේ මත ඇති රේඛාව. හරි તો ප්‍රකාශ බංකෝගේ උපකරණයකුත් මේකට ගන්නවා. ප්‍රකාශ බංකෝ කියලා කියන්නේ එතකොට මේ නිවේශන කූරු සහ අර කාච ආධාරකය සහ මේ වස්තු කූර ඔක්කොම ටික මේ කිසියම් හරි පද්ධතියක් මත චලනය කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන්නේ. දුර මනින්නත් පුළුවන්. ඒකව මීටර වලක් සම්බන්ධ කරලා තියෙනවා. හරි දැන් මේක අපි කරන්නේ මොකද? මේසයක් මත තියලා තමයි කරන්නේ. එහෙම ප්‍රකාශ බංකුවක් නැති කෙනෙක් කරනවා කියලා හිතන්න. හරි තාත්වික ප්‍රතිබිම්බ ලබා ගැනීමට නම් වස්තු දුර සැබවිද්දේ කුමන ස්ථානයකද කියලා.
තාත්වික ප්‍රතිබිම්බය ගන්න කොහෙද තියන්න ඕනේ නම් f ට ඈතින්. හරි f ට ඈතින් තැබිය යුතුයි. හරි f ට ඈතින් තැබිය යුතුයි. හරි පළවෙනි එකට උත්තර දෙවෙනි එක. f ට ඈතින් නැත්නම් නාභියට ඈතින්. හරි ටක් ගාලා ලියාගෙන යන්න ප්‍රශ්න එක. හරි f ට ඈතින් තියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ. හරි බලන්න. පරීක්ෂණය සිදු කිරීමට පෙර එක්තරා ආයතනයක් යම් දත්තයක් දැන සිටීම පහසු වේ. එම දත්තේ කුමක්ද? එහෙනම් මොකද එක්තරා දත්තයක් තියෙනවා. මොකද මම මුලින්ම කියන්නේ මොකද වෙන මේ ගන්න කාචය මොකක්ද දැනගන්න ඕනේ. දල නාභිදුර දැනගන්න ඕනේ. එම දත්තේ කුමක්ද? මොකද දල නාභිය දුර. හරි දල නාභිය දුර. ඊට පස්සේ එම දත්තේ සඳහා අදාළ අගයන් ලබා ගැනීමට සරල ක්‍රමයක් විස්තර කරන්න කියලා දෙනවා. හරි ඒක සරල ක්‍රමය තමයි මොකද්ද? හරි මහලු ක්‍රමයක් නෙමෙයි මොකද්ද? හරි යන උත්තර කාචය ඈත වස්තුවක් දෙසට එල්ල කර උත්තර කාචය ඈත වස්තුවක් දෙසට එල්ල කර යොමු කර එහි ප්‍රතිබිම්බයක් සුදු කඩදාසියක් මතට ලබා ගැනීම එහෙම නැත්නම් බිත්තියක් මතට ලබා ගැනීම. එහි ප්‍රතිබිම්බයක් පැහැදිලි ප්‍රතිබිම්බයක් වල ගමනෙහි පැහැදිලි ප්‍රතිබිම්බයක් සුදු කඩදාසියක් මතට ලබා ගැනීම. හරි ඊට පස්සේ කාචය සහ කඩදාසිය අතර දුර මැනීම. හරි කිව්ව කතාව කලින්ම පැහැදිලි නේද? හරි ආලෝකයෙන් නාභිගත කරන තැන තමයි ප්‍රතිබිම්බයක් පේන්නේ. මේ පේන ප්‍රතිබිම්බය යටිකුරුයි කුඩා ප්‍රතිබිම්බයක් වෙන්නේ. හරිද? මේ අඩුව පාවිච්චි කරන්නේ දල නාභිදුරට. මුලින්ම ඒක හොයාගන්න. හරිද? පස්වෙනි එක වෙනත් වස්තුවල ප්‍රතිබිම්බ පෙනීම වළක්වා ගත හැක්කේ කෙසේද? හරියට මොකද? පසුබිම් තෙලයක් තැබීමකින්. ලියාගන්න වස්තුව තියෙන පැත්තේම ඈතින් හරි පසුබිම් තිරයක් එහෙම නැත්නම් කඩ තිරයක් තැබීමෙන්. හරි ඊට පස්සේ මෙම පරීක්ෂණයේදී ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගන්නේ කෙසේද කියලා හදිනවා. හරි මේ පරීක්ෂණයේදී ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගන්නේ කෙසේද? හරි ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගන්නේ කෙසේද කියලා අහලා තියෙනවා. හරි එතන ලියාගන්න මෙහෙම ලියාගන්න වස්තුව ඇති පැත්තට විරුද්ධ පැත්තේ වස්තුව ඇති පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ තබා ඇති නිවේශන කූරක් මගින් කියලා ලියලා තව අමතරව ලියන්න ඕන මෙන්න මේව. දැන් අපිට මොකක්ද අර විශේෂ ප්‍රශ්න නහන්න යනවා. ලොකු උත්තරයක් බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගන්නේ කෙසේද කියලා. ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගන්න විදියක් නැහනේ. එහෙනම් වස්තුව තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන නිවේශන කූරක් මගින් තමයි හොයන්න යන්නේ. හරි. එතන අපි ඒකේ ලියන්න ඕන කොහමද? හරි. එහෙනම් ලියාගන්න නිරීක්ෂණය වන ප්‍රතිබිම්බයේ තුඩ සමග නිවේශන කූරේ තුඩ සමපාත වන අවස්ථාව සොයාගත යුතුය. දැන් අහලා තියෙන ප්‍රශ්නෙත් එක්ක සොයාගන්නේ කෙසේද කියලා අහලා තියෙනවා. අපි දන්නේ නැහැ එතන අහලා තියෙන ප්‍රශ්නෙට ගැළපෙන විදිහට අපි උත්තරයක් ලියන්න. හරි. අහලා තියෙන ප්‍රශ්න ගැළපෙන උත්තරයක් ලියනකොට අපි දැනගන්න ඕනේ පොයින්ට් මිස් වෙන්නේ නැති වෙන්න ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් මොකද්ද? දැන් අපිට කියන්න කොහොමද හොයාගන්නේ කියලා අහපුවම කොතනින්ද උත්තරේ නවත්තන්නේ කියලා හිතන්න එපා. හරි හොයාගන්න විදිහ ලියන්න ඕනේ. මේ පැත්තේ ප්‍රතිබිම්බයක් පේනවා. එහෙනම් පේන ප්‍රතිබිම්බය තුඩත් එක්ක නිවේශන කූර තුඩ ස්පර්ශ වෙන්න ඕනේ, සම්පාත වෙන්න ඕනේ. අන්න ඒ තරම තමයි හොයාගන්න. හරිද? හරි. ඒතකොට අපි අහන්නේ ප්‍රතිබිම්බයේ පිහිටීම හොයාගන්න විදිහනේ. හරි පිහිටීම දුරමයි කතාවක් නෙවෙයි. පිහිටීමයි හොයාගන්න. හරි.
හරි. ස්පර්ශ සම්පාදන අවස්ථාව සොයාගත යුතුය. හරි. ඊට පස්සේ ලියා ගන්න. හරි. ඊළඟ ඇස දෙපසට. හරි. ඇස කියන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව. හරියනේ. ප්‍රධාන අක්ෂයට නැත්නම් ප්‍රකාශ අක්ෂයට. ප්‍රකාශ අක්ෂයට සමාන්තරව ඇස දෙපසට චලනය කිරීමේදී. හරි. ඇස දෙපැත්තට චලනය කරනකොට. ඇස දෙපසට චලනය කිරීමේදී දෙපසට චලනය කිරීමේදී මොකද ප්‍රතිබිම්බයේ තුඩ සහ නිවේශන කූරේ තුඩ ප්‍රතිබිම්බයේ තුඩ සහ නිවේශන කූරේ තුඩ අතර දැන් උත්තරේ දිග වැඩි වගේ ඇති කමක් නැහැ. ඒක උතන ප්‍රශ්නේ අවුලක් තිබුණාට විභාගයට අහනකොට ස්පෙસિෆික් උත්තරයක් ආයි කොහොමද මේ අවස්ථාව නිවැරදිව හඳුනාගන්නේ කියලා. හරි. ඔය අන්තිමවල කියන කරුණ තමයි ඒක වැදගත්ම කරුණ. හරි. දැන් ඉඩ තියෙන විදිහ අනුව පොඩි ඉඩක් දීලා තිබ්බොත් අන්තිමවල කියන කරුණ ලියන්නේ. හරි සාපේක්ෂ චලනයක් නැති අවස්ථාවයි කියලා. ටිකක් ඉඩ වැඩිපුර දීලා තිබ්බොත් ඔය මූලික කරුණ ටිකත් එක්කම ලියන්න. හරි. ඇස දෙපසට චලනය කිරීමේදී නිවේශන කූරේ තුඩ සහ ප්‍රතිබිම්බයේ තුඩ අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාව. අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාව. සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාව වරහන් ඇතුලේ එකට ගමන් කරන අවස්ථාව. සාපේක්ෂ චලිතයක් නැහැ කියන්නේ ඒ අවස්ථාව දෙකම එකට ගමන් කරනවා කියන්නේ. හරි. එකට ගමන් කරන අවස්ථාව. එකට ගමන් කරන අවස්ථාව. නිවැරදිම පිහිටුම වේ. හරි. නිවැරදිම පිහිටුම වේ. හරි. එතකොට මොනවා පිහිටුම හොයාගෙන ඉවරයි. හරි. නිවැරදිම පිහිටුම වේ. හරි ලියා ගන්න බැරි තැන් මොනවා හරි තිබුණොත් එහෙම හරි WhatsApp message එකක් දාලා දෙන්න මෙන්න මේ හරි මට කිව්වට නම් අමතක වෙනවා. මෙන්න මේ ප්‍රශ්න එකේ මෙන්න මෙතන ඉඳන් තියෙන ප්‍රශ්න ටික ලියා ගන්න ඕන කියන මම ඉන්නොත් දාන්නම්. හරිද? හරි බලන්න මෙහෙම. ඊළඟ දෙන පරීක්ෂණයේදී සියලුම ආයුක්තම අටවා ප්‍රතිබිම්බයේ දෙස බැලුව විට ප්‍රතිබිම්බය හා නිවේශන කූර එකම තිරස් රේඛාවක නොපීඩන බව පෙන්වන්න. ප්‍රතිබිම්බයයි මේ ඔක්කොම ටික එකම තිරස් රේඛාවක. එකම තිරස් රේඛාවක නොපවතින බව. හරි ඒ කියන්නේ මෙන්න මේ රේඛාව මත පිහිටන්නේ නැහැ කියලා කියනවා මේ. එකම තිරස් රේඛාවක නෙවෙයි තියෙන්නේ. හරි එහෙම වුණා නම් මොනවද වෙන්න පුළුවන් හේතු? එහෙනම් මම කලින් කියලා දුන්නා. හරි එක්ක ප්‍රතිබිම්බේ උඩට යන්න පුළුවන්. හරි කාචය මේ මේසය මත ඇති රේඛාවට ලම්බක නොවෙන්න පුළුවන්. හරි කාචය මේසය මත ඇති රේඛාවට ලම්බක නොවෙන්න පුළුවන්. හරිද? එහෙනම් ලියා ගන්න. කාචය ඇලවී තිබීම කාචය ඇලවී තිබීම කාචය ඇලවී තිබීම ඊට පස්සේ කාචය භ්‍රමණය වී තිබීම හරි ඇලවිලා තියෙන්න පුළුවන් නැත්නම් භ්‍රමණය වෙලා තියෙන්න පුළුවන්. හරි පළවෙනි එක හේතුව මොන දෙවෙනි හේතුව හරි අනිත් එක තමයි ඇත්තටම මේ වස්තු කූරේ ප්‍රතිබිම්බ වස්තු කූරේ තුඩ ප්‍රධාන ප්‍රකාශක්ෂය මත නොපිහිටන්න පුළුවන්. හරි එහෙනම් ඇත්තටම මේ වස්තුවේ තුඩ උඩට ගිහිල්ලා හෝ පහළට ගිහිල්ලා මොකක් වෙන්න පුළුවන්. හරි ලියා ගන්න. වස්තු කූරේ තුඩ හරි වස්තු කූරේ තුඩ ප්‍රකාශ අක්ෂය මත නොපිහිටීම වස්තු කූරේ තුඩ ප්‍රකාශ අක්ෂය මත නොපිහිටීම. ඊට පස්සේ තව ප්‍රශ්නයක් ලියා ගන්න. ප්‍රතිබිම්බය සම්පාද කිරීමේදී එක් ඇසකින් නිරීක්ෂණය කිරීමේ වාසිය. අන්න වැදගත් ප්‍රශ්නයක් මම කිව්වා. හරි එහෙනම් S දෙකම නිරීක්ෂණය කරොත් මේවා බලන්න විදිහක් නෑ. මොකද සම්පාද අවස්ථාව හඳුනගන්න. මේ අනික්ව බලන්න පුළුවන්. සම්පාද අවස්ථාව හඳුනගන්නකොට දෝෂයක් එනවා. අර මේ සාපේක්ෂ චලිත බලනකොට දෝෂයක් එනවා. මොකද S දෙකම නිරීක්ෂණය වෙන නිසා. හරි ලියා ගන්න. එවිට ත්‍රිමාන දෘෂ්ටියක් ඇති නොවන බැවින් හරි සමපාත අවස්ථාව ගැන මෙන්න මේ වස්තු කූරේ ප්‍රතිබිම්බය තුලයි නිවේශන කූරේ තුලයි සම්පාදන අවස්ථාව සාපේක්ෂ චලිතයක් ඇත්දැයි පරීක්ෂා කිරීම හඳුනාගත හැකිය.
හඳුනාගත හැකිය. හඳුනාගත හැකියි. හරි ඊට පස්සේ නවවෙනි ප්‍රශ්නේ බලන්න. මේ පරීක්ෂණයේදී ඇස ප්‍රකාශාක්ෂය හරහා දෙපසට ගෙන යාමේදී ප්‍රතිබිම්බය ඇසෙහි චලිත දිශාවටම ගමන් කරයි කියලා දන්න. මෙම පරීක්ෂණයේදී ඇස ප්‍රකාශාක්ෂය හරහා දෙපසට ගෙන යාමේදී ප්‍රතිබිම්බය ඇසෙහි චලිත දිශාවටම ගමන් කරයි. අන්න දැන් කම් කිව්ව මොකද? ඇහැ යන පැත්තටම ගමන් කරන්නේ කවුද? දුර ඉන්න කෙනා. ඇහැ යන පැත්තට ගමන් කරන්නේ දුර ඉන්න කෙනා. එහෙනම් දැන් මේගොල්ලෝ කියලා දිනවා මොකද්ද? ප්‍රතිබිම්බය ඇසෙහි චලිත දිශාවටම ගමන් කරයි නම් ප්‍රතිබිම්බය සමපාත කිරීම සඳහා නිවේශන පූර්ව තල්ලු කරන්න ඕන කොහෙද කියලා. හරි කියලා තියෙන මොකද්ද? ප්‍රතිබිම්බය ඇසෙහි චලිත දිශාවටම ගමන් කරනවා නම් ප්‍රතිබිම්බය තමයි ළඟින් ඉන්නේ. හරි. ප්‍රතිබිම්බය තමයි ළඟින් ඉන්නේ. දුරින් ඉන්නේ කවුද? නිවේශන පූර්ව. නිවේශන පුර දුරින් ඉන්නවා නම් නිවේශන පුර අපි ඉන්න පැත්තට අල්ල කරන්න. ඔන්න මම අර කලින් කිව්ව තර්කෙත් එක්ක ගන්න පුළුවන්. හරි. එහෙනම් ලියා ගන්න. හරි. ලියා ගන්න. හරි. එතකොට බලන්න අපි කියන කතාව මේ කියන ප්‍රශ්නේ බලනකොට මේ පරීක්ෂණයේදී ඇස ප්‍රකාශාක්ෂය හරහා ගෙන යාමේදී ප්‍රතිබිම්බය ඇසෙහි චලිත දිශාවටම ගමන් කරයි. හරි. ප්‍රතිබිම්බය ඇසෙහි චලිත දිශාවටම ගමන් කරයි කියලා තියෙනවා. එහෙනම් ඇසේ චලිත දිශාවට කියන ළඟ ප්‍රතිබිම්බය ඇස ගමන් කරන දිශාවට ගමන් කරන්නේ කවුද? ඈත ඉන්න කෙනා. එහෙනම් ළඟ ඉන්නේ කවුද? ළඟ ඉන්නේ නිවේශන පුර. මම කලින් කිව්ව කතාවයි. දුර ඉන්න කෙනා තමයි ඇස යන පැත්ත. ළඟ ඉන්න කෙනා ඊට විරුද්ධ. හරි. කියලා තියෙන්නේ ප්‍රතිබිම්බය යන්නේ ඇස යන පැත්තටමයි. එහෙනම් නිවේශන පුර තියෙන්නේ ප්‍රතිබිම්බයට කලින්. හරි. මම කියන කතාව අපහැදිලි නම් කියන්නේ. හරි. දැන් අර හඳ සහ ගස කියලා කතාවක් කිව්වේ. හරි. ඇහැ යන පැත්තට හඳ යන නිසා දුර ඉන්න කෙනා තමයි අපේ ඇහත් එක්ක. එහෙනම් දුර ඉන්නේ කවුද? ප්‍රතිබිම්බය. ළඟ ඉන්නේ කවුද එහෙනම්? නිවේශන පුර. එහෙනම් නිවේශන පුර ඇසෙන් ඉවතට චලිත කරනවා. හරි උත්තර ලියන්න එහෙනම්. හරි ඇසෙන් ඉවතට චලිත කළ යුතුය. ඇසෙන් ඉවතට චලිත කළ යුතුය. හරි එතන හේතුවකුත් ලියා ගන්න. හරි. හේතුවක් ලියා ගන්න. හරි ලියා ගන්න. ඇස යන දෙසට ගමන් කරන්නේ ඇස යන දෙසට ගමන් කරන්නේ හඳේ කියලා ලිව්වම හරි හොඳටම තේරෙනවා. හරි. ඇස යන දෙසට ගමන් කරන්නේ දුර තියෙන වස්තුවයි. හරි. හඳ කියලා ලියන්න දුර අමතක වෙන්නේ නැහැ. හරි. හරි. ඇස යන දෙසට ගමන් කරන්නේ දුර තියෙන වස්තුවයි. හරි. ඉතින් දුර ඉන්න කෙනා නම් ඇස යන පැත්තට ගමන් කරන්නේ. ඉතින් ඊටු එක ලියන්නේ නැහැ. හරි ප්‍රතිඋත්තර පැත්තට ගමන් කරන්නේ ළඟ ඉන්න කෙනා. හරි. එතකොට හරි. ඒ වගේ නිසා අපි දැන් ඒක ලියන්න ඕනේ. හරි. තර්කලා තේරුම් ගන්න. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ කාචය ඉදිරියෙන් ඇස තැබූ විට වස්තු කූරේ ප්‍රතිබිම්බයක් දෘශ්‍ය නොවේ නම් ඊට හේතුව. අන්න කාචය ඉස්සරහින් එහාට බලනවා. මේ කාචය ඉස්සරහින් එහාට බලනකොට මේ ප්‍රතිබිම්බයක් පේන්නේ නැතිලු. හරි ප්‍රතිබිම්බයක් පේන්නේ නැති. මොනවද වෙන්න පුළුවන් දෝෂ කියලා. ප්‍රතිබිම්බයක් පේන්නේ නැත්තම් සමහර විට දලනාභිය විතර හොයනකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණා වස්තුව තියන්න පුළුවන් නාභිය මත. නාභිය මත වස්තුව තිබ්බොත් කොහෙද දෙන්නේ? ප්‍රතිබිම්බය අනන්තයි. ඉතින් පේන්නේ නැහැ. හරි එහෙනම් ලියා ගන්න. හරි ප්‍රතිබිම්බය ඇසට පිටුපසින් නිර්මාණය වීම. හරි එහෙනම් වස්තුව නාභියට ආසන්න වීම නිසා. හොඳ බලන්න. වස්තුව නාභියට ආසන්න වුණොත් එහෙම හරි වස්තුව නාභියට ආසන්න වුණොත් එහෙම මොකද වෙන්නේ? හරි ප්‍රතිබිම්බය ගොඩක් ඈතින් හැදෙන්නේ. හරි ඊට ප්‍රතිබිම්බය ඇසට පිටුපසින් සෑදීම. ප්‍රතිබිම්බය ඇසට පිටුපසින් සෑදීම. ඒකට හේතුවක් විදිහට වරහන් ඇතුලේ ලියා ගන්න. හරි වස්තුව නාභියට ආසන්නයේ පිහිටීම. වස්තුව නාභියට ආසන්නයේ පිහිටීම. හරි ඊට පස්සේ ටක් ගාලා බලන්න ඊළඟ ප්‍රශ්නේ. බලන්න. හරි සමහරට මෙහෙම වෙන්න පුළුවන්. කාචය භ්‍රමණය වෙලා තියෙන්න පුළුවන්. ඉතින් හරි කාචය භ්‍රමණය වෙලා තිබීම නිසාත් ඕක වෙන්න පුළුවන්. හරි කාචය භ්‍රමණය වෙලා තිබ්බොත් එහෙම වෙන්නත් පුළුවන්. ආයේ තව හේතුවක් අපිට ගන්න පුළුවන්. සමහරට වස්තුව නාභිය ඇතුලේ තියෙන්න පුළුවන්. හරි නොදන්නකමක් නිසා P සහ F අතර වස්තුව තියෙන. තව එකක් ලියා ගන්න වස්තුව P සහ F අතර පැවතීම. හරි වස්තුව P සහ F අතර පැවතීම නිසා වෙන්න පුළුවන්. හැබැයි එතකොට ප්‍රතිබිම්බ වෙන්නේ මේ පැත්තේ. හරි වස්තුව තියෙන පැත්තෙන් ප්‍රතිබිම්බයක් පේනවා නම් අන්න ඒක වෙන්න පුළුවන් P සහ F අතර. ඒතකොට හොඳම දේ තමයි ඇසට පිටුපස. නැත්නම් කාචයේ භ්‍රමණය වීම නිසා හරි ප්‍රතිබිම්බය අපි ඉන්න පරාසයෙන් වෙන පැත්තකට ගෙනවා. එහෙනම් කාචය අධිකව ඇලවි පැවතීම. මගේ උත්තරයකටත් යන්න බැරි කමක් නැහැ. හරි.
එසේ වඩා දිගුණාවිදුරක් සහිත කාචයක් භාවිතා කිරීමේ වාසිය. එහෙනම් ගොඩක් දිගුණාවිදුරක් සහිත කාචයක් පාවිච්චි කරනකොට අපිට පේනවා මොකද U සඳහාත් ලොකු වගයක් හම්බ වෙනවා. V සඳහාත් ලොකු වගයක් හම්බ වෙනවා. හරි එහෙනම් අපිට U සඳහා V සඳහා කොහොමද ලොකු වගයක් අපිට ගන්න පුළුවන්. හරි U සඳහා විශාල වගයක් ගන්න පුළුවන් නිසා මිනුම් වල බාහිර දෝෂය අඩු වෙනවා. හරි එවිට කියන්නේ එවිට U සහ V සඳහා විශාල අගයන් ලබාගත හැකිය. එවිට U සහ ප්‍රධාන වශයෙන් U සඳහා හරිද? U සඳහා තමයි ප්‍රධාන වශයෙන්. හරි. එවිට U සහ V සඳහා ප්‍රධාන මේ විශාල දුරවල් ලබාගත හැකිය. භාගික දෝෂය අඩු වේ. ඒ නිසා නිර්වාදිතාවය වැඩි වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ බලා ගන්න. කාචයෙන් කොටසක් කැඩී තිබුණත් මේ පරීක්ෂණයේදී පීඩිම ලබා ගැනීමට බාධාවක් විය හැකිද හේතු දක්වන්න. හරි. එහෙනම් මොකද්ද ගන්නේ? සාමාන්‍ය ඉස්කෝලේ තියෙන කාච එකක්වත් හරියව නැහැ. වෙන මේ භාගිත තැන් වලින් කැඩිච්ච තමයි තියෙන්නේ. මොකද අවුරුදු ගණන් පාවිච්චි කරන ළමයි හරි මේ විදිහට කැඩිච්ච තියෙන්නේ. වටේ නෑ සමහර ඒවා. හරි. සමහර කාච තියෙනවා මේව තියෙන්නේ. හරි. කාච උන්නෝ කෑල්ලක් ඕම තියෙන්නේ. කොහොම කාච තමයි මම දැකලා තියෙන්නේ බෞද්ධය. හරි. මේ විදිහට කෑල්ලක් නැති ඒවා තියෙනවා. හරි. මේ වගේ කොටසක් කැඩලා තිබ්බොත් මොකද්ද වෙන්නේ කියලා අහනවා. හරිද? එහෙනම් මේ වගේ ප්‍රශ්නයකදී අපිට ලියන්න පුළුවන් මේ කැලලක් කැඩුනා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ මෙච්චර කොටසක් ඉන්නවා ආලෝක කිරණ වර්ධනය කරන්න, අභිසරණය කරන්න. ඒතර පොඩ්ඩක් තීව්‍රතාවයේ ගැටලුවක් එනවා. තීව්‍රතාවය අඩු වෙන්න පුළුවන් මේ ටික නැති නිසා නමුත් එච්චර හිතන්න දෙයක් නැහැ. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නාමවිදුර වෙනස් වෙන්නේ නැහැ. හරි ඉතිරි කොටසේ උත්තර කාචයක් විදියටම හැසිරෙනවා. හරි. එහෙනම් ඇති නොවේ. හරි. ගැටලුවක් ඇති නොවේ. හරි මොකද නාමවිදුර වෙනස් නොවේ. නාමවිදුර වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි නාමවිදුර වෙනස් වෙන්නේ නැහැ. පරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. හරි බලන්න පරීක්ෂණයේදී ඔබ ලබාගත් මිනුම කුමක් සඳහන් කරන්න. පරීක්ෂණයේදී ඔබ ලබාගත් මිනුම් සඳහන් කරන මිනුම් කියලා කිව්ව ගමන් එනවා මිනුමක් කියලා කියන්නේ නම් අපිට පාඨාංකයක් මන්ද වෙනම් මොකද? හරි අපිට ගන්න පුළුවන්. හරි කාච ආධාරකයේ සිට ඒතර මේ දුර නෙමයි නේද? කාච ආධාරකයේ සිට වස්තු කූරට ඇති දුර හරි නැත්නම් වස්තු කූරට ඇති දුර නැත්නම් කාචයේ සිට කියලා ගන්න කාචයේ සිට වස්තු කූරට ඇති දුර සමාන u වස්තු දුර එතකොට කාචයේ සිට ප්‍රතිබිම්බයට නිවේශන කූරට ඇති දුර හරි කාචයේ සිට නිවේශන කූරට ඇති දුර හරි නැත්නම් අපි හව සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය වෙන මිනුම් දෙක මොකක්ද කියලා සත්‍ය වශයෙන්ම මොන වෙන්නේ ප්‍රකාශ කේන්ද්‍රේ නම් වස්තුවේ තුරට ඇති දුර ප්‍රකාශ කේන්ද්‍රේ නම් ප්‍රතිබිම්බයේ තුරට ඇති දුර නැත්නම් නිවේශන කූරයේ තුරට ඇති දුර හරි නමුත් අපි මයින්නේ ඔබ මිනුම ගන්නේ කොතනද කියලා අහුවොත් එනවා කාචේ ඉඳන් වස්තු කූරට තියෙන දුර කාචේ ඉඳන් නිවේශන කූරට තියෙන දුර කියලා ලිව්වට ගැටලුවක් නැහැ හරිද ඊට පස්සේ අහනවා වස්තු දුර ප්‍රතිබිම්බ දුර හා උත්තල කාචේ නාමදුර පිළිවෙලින් එකයට v එකයට u හා f නම් රේඛීය ප්‍රස්ථාරයක් ඇදීමෙන් කාචේ නාමදුර නියුටන් කියන සුසු කාච සූත්‍රය නැවත සකස් කරන්න කියලා කියනවා. හරි සුසු ප්‍රස්ථාරයක් අදින්න සකස් කරන්න කියලා තියෙනවා. හරි සකස් කරන්න කියලා කියන්නේ අපි කොහොමද දැන් මෙතන පරීක්ෂණය කරනකොට හරි පරීක්ෂණය කරනකොට ගන්න එකයට u ඉදිරියේ එකයට v ප්‍රස්ථාරය. හරි එකයට u ඉදිරියේ එකයට v ප්‍රස්ථාරය. හරි මෙතන x අක්ෂරය ගන්නවා එකයට u y අක්ෂරය ගන්නවා එකයට එතකොට වස්තු දුර කොහොමත් ධන උත්තර ලකුණු සම්මුතියත් එක්ක දාන්නේ අපි ලකුණු සම්මුතියත් එක්ක එකයට u ආදේශ කරනවා ලකුණු සම්මුතියත් එක්ක එකයට v ප්‍රස්ථාරය අදිනවා හරි එතකොට එකයට v සඳහා ඍණ උත්තර එනවා එකයට u සඳහා ධන උත්තර එනවා හරිද එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට හම්බෙන්නේ හරිද මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ හරි අපිට හම්බෙන ප්‍රායෝගික ප්‍රස්ථාරේ පාඨාංග ටික ඔන්න ඒ විදිහට හම්බෙයි ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි හම්බෙන්නේ. හරි. ඒතර අපිට කාච සූත්‍රය සකස් කරන්න කියන කතාවේදී එහෙම දැන් අර ඉස්සර නම් කාච ලකුණු සම්මුතිය දාලම පරීක්ෂණය කරන අවස්ථා තිබ්බා. එකයට v සමානයි එකයට v ඍණ එකයට u සමානයි එකයට f කියලා දාලා. හරි. එතකොට u ඍණ හරි v ධන u v ඍණ u ධන f ඍණ හරි එහෙම වුණාම අපිට එනවා එකයට v හරි මෙතන එනවා ධන එකයට
u සමානයි 1ට f කියලා ප්‍රස්ථාරය. හරිද? එතකොට අන්න ඒ වගේ අපිට පොඩ්ඩක් ඕනනම් එහෙම කරගන්නත් පුළුවන්. හරිද? නමුත් දැන් අපිට මෙතන ලකුණු සම්මුතිය ආදේශ කරන එක හිතන්නේ නැතුව කෙලින්ම ගන්න දැන් අලුත් ක්‍රමයට හරි 1ට u කියන එක්කනට ලකුණු සම්මුතියත් එක්ක ආදේශ කරන්න 1ට v කියන එක්කන ලකුණු සම්මුතියත් එක්ක ආදේශ කරන්න. එතකොට මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ඉන්නේ. අනුක්‍රමණයෙන් අපිට එනවා 1ට මේ කියන්නේ අන්තක්ඛණ්ඩයෙන් එනවා මොකද? එතකොට 1ට f වල අගය. හරිද? ඔය විදිහට හදාගන්න. එතන ලියා ගන්න මෙන්න මේ. එතන ලියා ගන්න. හරි ලියා ගන්න. 1ට u සඳහා ධනාගයන්ද 1ට u සඳහා ධනාගයන්ද 1ට f සඳහා 1ට v සඳහා 1ට v සඳහා 1ට v සඳහා ඍණාගයන්ද ලැබේ. 1ට u සඳහා ධනාගයන්ද 1ට v සඳහා ඍණාගයන්ද ලැබේ. හරි කාර්ය සූත්‍රය නැවත සකසන්න කියන එක නම් විභාගයට ඒ විදිහට අහන්නේ නැහැ. හරි මොකද ළමයි පටලවා ගන්නවා. ඒකෝර එක්කෝ කාර්ය සූත්‍රය නොදන්න එකනේ හොයන්න යන්නේ නාමිතුරුනේ. ඒකට මේකට නොදා ඉන්නවා. හරි සමහර මේ ඔක්කොටම කාර්ය සූත්‍රය දානවා. දාපුවම ප්‍රස්ථාර වෙනස් වෙනවා. ඒ නිසා දල ප්‍රස්ථාරයේ හැඩය විභාගයට ඇහුවත් තමයි x අක්ෂයට 1ට u y අක්ෂයට 1ට v ලැබෙන ප්‍රස්ථාරය අඳින්න. මෙන්න මේ ප්‍රස්ථාර තමයි හම්බෙන්නේ. ඒක නිසා හරි දැන් ලියාගන්න ඒ විදිහට ගත්තාම ලියාගන්න අන්තක්ඛණ්ඩය මගින් 1ට f ලැබේ. අන්තක්ඛණ්ඩය මගින් 1ට f ලැබේ කියලා දාගන්න. අන්තක්ඛණ්ඩය මගින් 1ට f ලැබේ. අන්තක්ඛණ්ඩය මගින් 1ට f ලැබේ. හරි. ඊට පස්සේ ඉහත සමීකරණය ඔබ ලබා ගන්නා ස්වායක්ත විචාලයේ පාද්‍යති රූප සරහණේ තිරස් අක්ෂයේ හා පරාක්ත විචාලයේ සිරස් අක්ෂය ලකුණු ගන්න. x අක්ෂයට 1ට u දාගන්න. y අක්ෂයට 1ට v දාගන්න. හරි. ප්‍රැක්ටිකල් පොතේ පොඩ්ඩක් ඒ බලා ගන්න රූප සරහන හරි ඒ විදිහට හරි එතකොට ඒකේ සමීකරණ ව්‍යුත්පන්න කිරීම එච්චර හිතන්න යන්න එපා. හරිද? එතන ව්‍යුත්පන්න කිරීම නෙවෙයි අතන මොකද දෙන්නේ? අපි දන්න අගයන් ටික ආදේශ කරලා තියෙනවා. දැන් අගයන් ටික ආදේශ කරලා තියෙන්නේ කොහොමද? 1ට u සහ 1ට v අතර මොන ප්‍රස්ථාරයක්ද? හරිද? එතකොට එන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩයට එන්නේ අනුක්‍රමණය මේ 1ට f වල අගය තමයි නාභිදුරට එන්නේ. අන්තක්ඛණ්ඩයෙන් 1ට f හරි බලාපොරොත්තු වන ප්‍රස්ථාරයේ දල හැඩයක් අඳින්න කියලා නම් මෙන්න මේක අඳගන්න. හරි මේක තමයි දල හැඩය. අපි අඳින ප්‍රස්ථාරයට ඇඳෙන්නේ මේක. හරි අපි අඳින ප්‍රස්ථාරයේ ඕක තමයි ඇඳෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අමතර කරුණු ටිකක් ලියා ගන්න. හරි අමතර කරුණු ටිකක් ලියා ගමු. අමතර කරුණු ටිකක් මෙන්න මෙහෙම ලියා ගන්න. හරි ලියාගන්න ප්‍රකාශ අල්පෙනිති. ඒ ඔක්කොම පොදුවේ කියන ප්‍රකාශ අල්පෙනිති. හරි ප්‍රකාශ අල්පෙනිති හරි මේසයට නැත්තම් මේසයට ඇලෙක තිරස්තලයට ලම්බකව සිටුවිය යුතුය. අමතර කරුණු. හරි ප්‍රකාශ අල්පෙනිති මේසය නැත්තම් තිරස්තලයට ලම්බකව සිටුවිය යුතුය. හරි ඒකට මක්නිසාදයක් කියලා දාගන්නකො. හරි මක්නිසාදයක් කියලා දාගෙන ලියාගන්න මෙහෙම. හරි ලියාගන්න. හරි ඒකට හේතුව තමයි හරි අවශ්‍ය වන්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ සිට වස්තුවේ තුඩට සහ ප්‍රතිබිම්බයේ තුඩට ඇති දුරයි. අවශ්‍ය වන්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ සිට වස්තුවේ තුඩට සහ ප්‍රතිබිම්බයේ තුඩට ඇති දුරයි. කියන නමුත් මන්නු ලබන්නේ තමයි කියන කතාව පැහැදිලි මෙන්න මේ විදිහට දීපොත් ප්‍රශ්නයක් මේ දුර කියලා මයින් මේ බොරුවට මේ දුරක් වැරදි. හරි එහෙනම් ඔන්න ලියා ගන්න මන්නු ලබන්නේ මේසය මත ඇඳි
රේඛාවේ දුරක් නිසා. හරි නමුත් මනිනු ලබන්නේ මේසය මත ඇඳි රේඛාව මත මේසය මත ඇඳි රේඛාව මත රේඛාව මත පාදස්ත පිහිටුම් අතර දුර. හරි රේඛාව මේසය මත ඇඳි රේඛාව මත පිහිටි පාදස්ත පිහිටුම් අතර දුර නිසා කියලා තමයි හරි ගැලපෙන විදිහට ලියගන්න. හරි පාදස්ත පිහිටුම් අතර දුර නිසා. හරි ඔයගේ ප්‍රශ්නයක් හිතාගෙන යන්න තියෙන්නේ. හරි ඔන්න කතාව. ඊට පස්සේ ලියාගන්න මෙන්න මෙහෙම කතාවක්. හරිද? ඊළඟට ඇයි මේ නිවේශන නැද වස්තු කූරේ තුඩ ප්‍රකාශ අක්ෂයම ස්පර්ශ කරවන්නේ කියලා හවුත් එහෙම. හරිද? ලියාගන්න මෙහෙම. ලියාගන්න ප්‍රකාශ නැත්නම් වස්තු කූරේ තුඩ ප්‍රකාශ අක්ෂය ස්පර්ශ විය යුතුයි. හරි? තුඩ ප්‍රකාශ අක්ෂය ස්පර්ශ වෙන්න ඕනේ. හරි? ලියාගන්න. ප්‍රකාශ අක්ෂය ස්පර්ශ විය යුතුයි. තුඩ ස්පර්ශ විය යුතුයි. හරි? හරි මක් නිසාදයක් කියලා දාලා ලියාගන්න. එවිට ප්‍රතිබිම්බයේ තුඩද ප්‍රකාශ අක්ෂය මතම සෑදේ. හරි ප්‍රකාශ අක්ෂය මතම සෑදේ. හරි එම නිසා u සහ v මැනීම වඩාත් පහසුවේ නිර්වද්‍ය වේ. u සහ v මැනීම වඩාත් පහසුවේ නිර්වද්‍ය වේ. හරි ඔන්න ඔය ටික හරි එතකොට ප්‍රැක්ටිකල් එක උතර වෙලා ගිය අතර අනික් ඒවාට වඩා මම හිතුවා කාච ප්‍රැක්ටිකල් එච්චරම ටිකක් අර ටච් එකක් නෑ වගේ කියලා හැමෝම කියනවානේ කාච ප්‍රැක්ටිකල් එක කරමු කියලා කියන මන්ද. එහෙම නෙමෙයි සමහර වෙලාවට ගොඩක් වෙලාවට කියන කතාව නේ නිසා තමයි මම ඒක ටිකක් වෙලාවරන් කරේ. හරි කමක් නෑ එහෙම හිතන්න එපා ඉතින්. හරි උදේ වර්ගයේ ප්‍රැක්ටිකල් දෙකක් ඉතින් මේකත් එක්කම අවතල කාචත් කරා වගේ තමයි. අවතල කාච අමුතුවෙන් කියන දෙයක් නෑ. ඒකේ අර මූලික වෙනසක් විතරයි තියෙන්නේ. හරි. ඒතර එහෙනම් ඔන්න ඒ කතාව එහෙනම් එහෙම මම කියනවා ඒ ස්පර්ශ වෙන්න ඕනේ කියලා. හරි ඊට පස්සේ තව එකක් ලියා ගන්න. හරි අපි ගමුකෝ. ලියා ගන්න u සඳහා හරි මෙතන x යනවා මෙහෙම ස්වායත්ත විචල්‍ය ලෙස එකයට u භාවිතා කරන බැවින් u සඳහා මෙන්න මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් විභාග රාවතර u සඳහා 25 ඊට පස්සේ 35 හරි 45 ඔන්න ඔය විදිහට වගේ. හරි 32 භාගනවද u 28 32 මේ ආසන්න අගයන් ටික කියන්නේ 32 ඊට පස්සේ 40 හරි 40 50 65 වගේ දාගන්න වගයන් ටික 40 50 65 හරි වැනි අගයන් භාවිත කළ යුතුය. ඒ කියන්නේ වෙනවනේ මෙතන පරතරේ 3යි හරි මෙතන 3යි මෙතන 4යි මෙතන 8යි හරි මෙතන 10යි මෙතන 15යි පේනවද මේ පරතරේ මට ගාලා වැඩි කරලා තියෙන්නේ. හරි u සඳහා 25 28 32 සමාන විභාග ගන්න බලන්න පාඨාංක සෙට් දෙකක්. අයි 5 10 15 20 දෙන්න නැතුව මේ විදිහ වෙනස් වෙන ආරෝහණය වෙන පිළිවෙලට ගැප් එක එන විදිහට පාඨාංක සෙට් එකක් දෙන්න පුළුවන්. හරි එහෙනම් මේකේ වැදගත්කමක් තියෙනවා. මොකක්ද වැදගත්කම? මක්නිසාලයක් කියලා දාලා අනේ මේකේ වැදගත්කම තමයි අපි u සඳහා මේ විදිහේ පාඨාංක ටිකක් තෝරගත්තම අපිට ආසන්නව එකයට u සඳහා මොකක් වෙනවද? ටිකක් සමාන පරතරවල වලින් පාඨාංක සෙට් එකක් ලැබෙනවා. හරි සමාන පරතරවල වලින් පාඨාංක සෙට් එකක් ලැබෙනවා. එතකොට පාඨාංක වල හොඳ විසඳුමක් හම්බ වෙනවා. හරිද? හරි ලියාගන්න මක්නිසාලයක් කියලා දාලා එවිට එකයට u සඳහා හරි එවිට එකයට u සඳහා සමාන පරතර වලින් ආසන්නව සමාන පරතර හරියට මෙන්නේ නැහැ
ආසන්නව සමාන පරතල වලින් ආසන්නව සමාන පරතරවල එන x කණ්ඩායම සඳහා කියන ගමන එවිට x කණ්ඩායම සඳහා හරි එකයට u සඳහා වරහන් ඇතුලේ x කණ්ඩායම සඳහා ආසන්නව සමාන පරතරවල හරි සමාන පරතරයක් ලැබෙන බැවින් පරතරයක් ලැබෙන බැවින් හරි හොඳ කණ්ඩාංක විසිරුමක් ලැබේ. හරි. හොඳ කණ්ඩාංක විසිරුමක් ලැබේ. හරි y කණ්ඩාංක කියලාත් ඒ විදිහම හම්බ වෙනවා. හරි. හොඳ කණ්ඩාංක විසිරුමක් හම්බ වෙනවා. එහෙම නැත්නම් අපිට සමහරට එක යටේ එකම හිතන්න දුවගත්ත මෙන්න මේ වගේ පාඨාංක ටිකක් හම්බ වෙන්න පුළුවන් විදිහට. හරි. පොඩි එක ළඟ තියෙන පාඨාංක සෙට් එකක්. හොඳ පාඨාංක විසිරුමක් ලැබේ. හරි. ඔන්න ඔය විදිහට. හරි. ඊළඟට ඊළඟට තව ප්‍රශ්නයක් තවත් කරුණක් දෙකක් ලියා ගන්න මෙහෙම හරි ලියා ගන්න මෙහෙම හරි සෑල් ලියන්න මෙහෙම ලබා ගන්නා පාඨාංක යුගල් 3ක් යබා ගන්නා පාඨාංක යුගල් 3ක් ලබා ගන්නා මිනුම් යුගල් 3ක් මිනුම් යුගල් 3ක් u සහ v මාරු කර යෙදිය හැකිය 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 ඒකට ඉස්සරහින් හේතුව ලියා ගන්න යන්න හරි තාත්වික ප්‍රතිබිම්බ නිසා ප්‍රතිබද්ධ ලක්ෂ්‍ය සැලකිය හැකිය තාත්වික ප්‍රතිබිම්බ නිසා ප්‍රතිබද්ධ ලක්ෂ්‍ය සැලකිය හැකිය ඉක්මනට තියා ගන්න ඊට පස්සේ ඔය විදිහට තමයි එතකොට මූලික කරුණු ටික එන්නේ තව අමතර ප්‍රස්තාරයකුත් දාගන්න වෙන මෙහෙම හරි අමතර කරුණක් විදිහට හරි වෙන මෙහෙම දාගන්න මේක පාස් පේපර් ඇවිල්ලා තිබ්බ 2013 හරි මට හරියට මතක 2014 ක හරි u සහ v හරි ප්‍රස්තාරයක් ගත්තාම හරි u ට හම්බෙන අගයන් ටිකයි v ට හම්බෙන අගයන් ටිකයි අපිට මේ විදිහට දීලා තිබ්බම හරිද හරි අපි දන්නවා මෙන්න මෙහෙම අපිට ප්‍රස්තාරයක් එනවා හරි මේ දාගන්නකො හරි ලැබෙන u සහ v පාඨාංක මිනුම් කියන්නේ ලැබෙන u සහ v මිනුම් හරි खंडांक तलයක ලකුණු කර u සහ මිනුම් නැත්නම් ලියනකො x අක්ෂයේ සහ y අක්ෂයේ ලකුණු කර එතකොට මෙතන v නේ හරි v ඍණ හරි v ඍණාගයක් එන්නේ ඍණ පාඨාංක හරි මේව ධන පාඨාංක ලැබෙන u සහ v සඳහා ලැබෙන හරි බලන්නකො හරි කොතනද දැන් කට්ටිය මිස්න නේද හරි බලන්නකො මෙහෙමනේ හරි බලන්න එතකොට මෙහෙම කරන්න පුළුවන් ලැබෙන u සහ v සඳහා ලැබෙන පාඨාංක යුගල් හරි පහත පරිදි ලකුණු කර යාකල විට හරි යාකල විට හොඳට බලාගන්න හරි ලැබෙන खंडांक නැත්නම් ඡේදන ලක්ෂ්‍ය f වෙනවා. හරි කියන්නේ මේ පැත්තෙන් f සහ මේ පැත්තෙන් f. හරි ඔන්න කතාව. f හරහා තමයි යන්නේ මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය. හරි. හරි තියාගන්න. මම කියන කතාව තේරුම් නැද්ද දන්නේ නැහැ. මම කියන්නේ හරි පොඩ බලමු. එතන කියනකොට හරි බලන්නකො u සහ v සඳහා ලැබෙන අගයන් හරි x අක්ෂයේ සහ y අක්ෂයේ යාකල විට හරි යාකල විට
ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක f, f වේ. එතකොට නාභිද්‍ර හොයාගන්න පුළුවන් මේ ක්‍රමය. හරි. හරි පරස් කියලා බලන්න. හරි ලියා ගන්නද? ලැබෙන u සහ v සඳහා ලැබෙන පාඨාංක යුගල් හරි x අක්ෂයේ සහ y අක්ෂයේ ලකුණු කර යා කළ විට ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක f, f වේ. හරි කියන්නේ නාභි හොයාගන්න පුළුවන්. හරි ඒකත් අමතර කරුණක් විදිහට දාගන්න. හරි. ඔන්න අන්තිම ප්‍රශ්න. මොකද පාස් පේපර් ඇවිල්ලා දිනවා. එන්නේ එකපාරට ඇවිල්ලා දිනවා. MCQ එකේදී ලෝක එකටත් දාන්න බැරි එකක් නැහැ. හරි. හරි ඊට පස්සේ තව එකක් ලියාගන්න මෙහෙම. හරි තව එකක් ලියාගන්න මෙන්න මෙහෙම. හරි මේ තියෙන එතකොට x අක්ෂය මේ තියෙන y අක්ෂය. හරිද? ඒතර මෙන්න මේ වගේ ප්‍රස්ථාරයෙන් අපිට ආවේ මේ ප්‍රස්ථාරයක්නේ. හරි. හරි ලියාගන්න. ලියාගන්න එක යට ඊළඟ වෙන කොලේ ලියුවක් කමන හරි එක යට u ඉදිරියේ එක යට u ඉදිරියේ එක යට v සඳහා එක යට v සඳහා හරි සඳහා ඕනෑම අවස්ථාවකදී හරි එක යට u සඳහා ඕනෑම අවස්ථාවකදී ප්‍රස්ථාරය පහත පරිදි වේ. හරි. එහෙනම් ඕනෑම ප්‍රස්ථාරයක් අපි යන්නොත් එහෙනම් මේ ප්‍රස්ථාරයම තමයි දිගටම දික් කරන්නේ. හරි. ඕනෑම එකකින් තියෙනවා. උත්තල කාශයට පොදු වෙන එක යට u සහ එක යට v අතර ප්‍රස්ථාරය. ඒතර ඕනෑම ප්‍රස්ථාරයක් සඳහා ඕනෑම අවස්ථාවක් සඳහා මේ ප්‍රස්ථාරයම තමයි දික් වෙන්නේ. ඒතර අදින ඕනෑම ප්‍රස්ථාරයක ඡේදන ලක්ෂයේ y ඛණ්ඩ අන්තඛණ්ඩය කියලා කියන කාරණේ එක යට සමාන මෙන්න මෙයා කවුද එක යට. හරි. එහෙනම් දැන් මෙන්න මේ කතාව බලන්න. මේ කොටස අපි යන්නේ මොකද්ද? තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ. හරි. තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ. හරි. හරි එහෙනම් මේ වස්තු දුර ධනයි. හරි එක යට u ධනයි මෙතන එක යට v ධනයි. එහෙනම් මෙහෙම ඒවා හම්බෙන්නේ මොකද්ද? හරි වස්තුව තියෙන පැත්තෙන් ප්‍රතිබිම්බ වෙනවා. තාත්වික වස්තුවක අතාත්වික ප්‍රතිබිම්බ. හරි හොඳට බලන්න. තාත්වික වස්තුවක හරි මෙයා තමයි වස්තුව. වස්තුව මෙන්න මෙයා තමයි ප්‍රතිබිම්බය. හරි ප්‍රතිබිම්බය. හරි. එහෙනම් තාත්වික වස්තුවක අතාත්වික ප්‍රතිබිම්බය. දෙකම දාන්න. හරි. ඊළඟ කතාව. හරි. මෙයා හරි. එහෙනම් මේ තියෙන මොකද්ද? අතාත්වික වස්තුවක හරි මේ තියෙන අතාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බය. මාරු ගන්න පුළුවන්. හරි ප්‍රතිබද්ධ ලක්ෂ්‍ය විදිහට මාරු ගන්න පුළුවන්. මේ තියෙන දේ මෙතන අපිට ගන්න පුළුවන්. මේකේ අනිත් පැත්ත අතාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ. අතාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ. හරි. දෙකම ඍණයි. හරි ඔන්න ඔය කතාව කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. හිතන්න අතාත්වික වස්තුවක් කියලා කියන්නේ මේ උත්තල කාචයක් මෙහෙම තියෙනවා. මෙන්න මේවා මේ MCQ වල වැදගත්. හරිද? හරි මේ තියෙන්නේ හරි. හිතන්න ආලෝක කිරණ එනවා මෙන්න මෙහෙම. හරි මේ ඉන්නේ ආලෝක කිරණ. හරි මේ ආලෝක කිරණ එන්නේ කොතෙන්ද? මෙන්න මේ වගේ ලක්ෂයක තමයි අபிසාරි වෙන්නේ. හරිද? හරි එහෙනම් මේ ඇත්ත මොකද මේ අතාත්වික වස්තුවක්. හරි මොකද ආලෝක කිරණ එන්නේ මෙතෙන්. නමුත් අபிසරණය වෙන්නේ මෙතෙන්. මේ පේනවා. එහෙනම් මේ තියෙන්නේ මොකද? මේ තියෙන්නේ මොකද? අතාත්වික වස්තුවක අවසන් ප්‍රතිබිම්බය. මේක මොකද? තාත්වික ප්‍රතිබිම්බය. ආලෝක කිරණ යන්නේ මේ පැත්තට ප්‍රකාශ කේන්ද්‍රයෙන් නම් දුරවල් ඔක්කොම ඍණයි. හරි දුරවල් ඔක්කොම රිණයි. එකයට u ඍණයි. එකයට v ඍණයි. දෙකම ඍණයි. හරි එහෙනම් මේ අතාත්වික වස්තුවක මොන ප්‍රතිබිම්බයද? තාත්වික ප්‍රතිබිම්බයක්. හරි ඔන්න පටල ගන්න එපා. හරි මේකත් ඕන ඇඳගන්න. හරි මේ තියෙන්නේ අතාත්වික වස්තුව. හරි මේ තියෙන්නේ යාගේ තාත්වික ප්‍රතිබිම්බය. හරි පටල ගන්න එපා. හරි ඔන්න ওই විදිහට ඇඳ ගන්න පුළුවන්. හරිද? හරි ওই විදිහට අදින්න පුළුවන්. හරි ඔන්න එහෙනම් උත්තල කාර්ය සම්බන්ධව ගොඩක් දේවල් කිව්වා. හරි. හරි තව කරුණක් තියාගන්න මෙන්න මෙහෙම. හරි. තියාගන්න තව කරුණක් තියාගන්න. හරි ප්‍රතිබිම්බයේ පිහිටුම සහ ඇස අතර පරතරය. ඒකත් අපි කියමු. ප්‍රතිබිම්බයේ පිහිටුම සහ ඇස අතර පරතරය සෙන්ටිමීටර් 5ක් පමණ විය යුතුය. හරි සෙන්ටිමීටර් 5ක් පමණ විය යුතුය. ඒකට හේතුව අපි ගන්න පුළුවන් මොකද උර
ඒකට හේතුව තමයි මොකද? විෂද දෘෂ්ටිය ආමතුරින් පවතින විට වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ හැකිය. වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ හැකිය. හරි ඔන්න කතාව. හරි ඊට පස්සේ ටක් ගාලා අපි යන අවතල කාචත් ඉවර කරලා දාමු. අවතල කාච ඉච්චර වෙලාවක් යන එකක් නෑ. හේතුව අපි මොකද මූලික තර්කය කෙලිවර නිසා. හරි එහෙනම් මෙන්න ටක් ගාලා මම කියන විනාඩි 10න් විතර අවතල කාච ප්‍රැක්ටිකල් එක කරගන්න විදිය. හරි හොඳට අහගන්නකො. හරි මේ විදිහට දන්නකො. හරි ඔන්න එහෙනම් මේසෙ මත රේඛාවක් ගහ ගන්නවා. හරි ඔන්න මේසෙ මත රේඛාවක් ඇඳගත්තා. හරි කලින් විදියට මේ නම් මොකද්ද කරන්නේ? හරි දැන් ගන්න අපි ඕකේ එහෙනම් 25ක් කියලා නේද මං කිව්වේ? කීයක් කියලා කිව්වේ? 5ක් කියලා කිව්වා 25. හරි ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි මන් නෙවෙයි හරි දෙවි කෙනෙක් කියලා කිව්වත් 25ම තමයි. 5ක් නෙවෙයි 25ක් කියලා කිව්වේ. මොකද මං 25ක් කියලා දාගෙන 5ක් කිව්වත් දන්නේ නැහැ. හරි. හරි 25ක් දුරින් තියා සෙන්ටිමීටර 25ක්. හරි සෙන්ටිමීටර 25ක් දුරින් තියාගන්න විෂද දෘශ්‍ය ආමතුර. හරි එහෙනම් ඔන්න කාචය තියාගන්නවා. හරිද? කාචය තියාගන්නවා මේ විදියට. හරි. ඔය තියෙන්නේ අවතල කාචය. හරි. අවතල කාචය සහිත ආධාරකයේ තියෙන. හරි. ඔන්න ආධාරකයේ මේ සුළු තියාගත්තා ලකුණු කරගත්තා. හරි එතකොට මේකේ අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දලනාම විදුර හොයාගන්න ඕනේද කියන එක. හරි දලනාම විදුර මොනවා නැතත් අපිට එච්චරම ගැටලුවක් නැහැ. හරි ඕනනම් කලින් එකේ අපිට ගන්න පුළුවන් මෙහෙම. කලින් උත්තල කාච කරන්නේ උත්තල කාච පරීක්ෂණේ u සහ v අතර ප්‍රස්ථාරයක් අඳින්න කියලා කිව්වොත් මේක f නම් මේක 2f නම් ඔන්න u සහ v අතර ප්‍රස්ථාරයක් අඳිනකොට මතකද වෙන මෙහෙම ප්‍රස්ථාරයක් අපි යන්නේ. වෙන මෙහෙම ප්‍රස්ථාරයක් යන අනිත් එක කොහොම ප්‍රස්ථාරයක් යන. ඔය තියෙන u සහ v අතර ප්‍රස්ථාරය. කාගේද? උත්තල කාචයක් සඳහා. හරි උත්තල කාචයක් සඳහා ප්‍රස්ථාරය තමයි මම යන්නේ. 2f 2x හරියටම සෙට් වෙනවා. මේක අමතක නම් ඔය ඇඳගත්තත් කමන්නේ උත්තල කාචයකේ ඉඳ තියෙන තැන. හරි. u සහ v අතර ප්‍රස්ථාරය මෙහෙම නෙන්නේ. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරය තමයි u සහ v අතර ප්‍රස්ථාරය. හරිද? දැන් අදින අවතල කාචයක් සඳහා ප්‍රස්ථාරය මෙන්න මෙහෙම එන්නේ. කොහොමද? uත් එක්ක v ප්‍රස්ථාරය ඇඳුත් එහෙම හරි අපිට එන්නේ දෙකම ධන. වස්තුව තියෙන පැත්තේ ප්‍රතිබිම්බේ තියෙන්නේ. හරි. වස්තු දුර ධනයි. ප්‍රතිබිම්බ දුර ධනයි. හරිද? විශාලනේ එකට අඩුයි. වස්තු වඩා කුඩා ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. වස්තුව තියෙන පැත්තෙමයි හැදෙන්නේ. ඕක තමයි අවතල කාචක ප්‍රතිබිම්බේ ලක්ෂණ. හරි. එහෙනම් අපිට මෙන්න මෙහෙම එකක් එනවා. v f මෙන්න y කණ්ඩාංක y අක්ෂය තලයේ y අක්ෂය ලකුණු කරොත් එහෙම f කියන එක නම්. හරි මම මේ කඩේරක් ගහගන්නවා. මම මේ කඩේරක් ගහන්නේ මේ අපිට ප්‍රතිබිම්බය නාභියට ගන්න පුළුවන් වස්තුව අනන්තර කිව්වා. ඒතකොට මෙන්න මේ වගේ එකක් එන්නේ අපිට. හරිද? මේ තියෙන f සහ f අතර මේ u සහ f v අතර තියෙන ප්‍රස්ථාරය මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. හරි හිතන්න පොඩ්ඩක් ඔන්න අනන්තරී තමයි මෙන්න මේ අදින ප්‍රස්ථාරය මෙන්න මේ නාභිය දෙන්නේ. හරිද? එතකොට හරිද? එහෙනම් තේරුම් ගන්න තියෙන තමයි මෙන්න මේ f බෙදීම දෙකක් දුරකදී තමයි වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි එකිනෙක සමාන වෙන්නේ. මේක මම MCQ කරන දවසකට කියලා දිනවා. හරිද? එහෙනම් වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමාන වෙන්නේ මෙන්න මේ f බෙදීම දෙකක් කියන දුරකදී. හරි? හරි. f බෙදීම දෙකක් නෙවෙයි නේද? f මතදී. හරි f මතදී. f බෙදීම දෙකක් නෙවෙයි. හරි f මතදී f බෙදීම දෙකක් වෙනවා. හරි මෙන්න මේ රූප මතක තියාගන්න. මෙන්න මේ විදිය ප්‍රස්ථාරයක් කියනවා. මේ දල ප්‍රස්ථාරය අඳින්නේ අපිට ID එකක් ගන්න ප්‍රස්ථාරය මේ පරීක්ෂණය කරනවා. එහෙනම් වස්තුව f මත තිබ්බොත් ප්‍රතිබිම්බය කොහෙද? f බෙදීම දෙකක් දුරකින්. හරි. දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ තමයි මේ වස්තු දුර වෙනස් කරනකොට වස්තු දුර වැඩි වෙනකොට ප්‍රතිබිම්බය නිකන් මොකක් වෙනවද? වෙනස් වෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. මේ ප්‍රස්ථාරය යනකොට වක්‍රය අඩු වෙලා යන්නේ. එන්නේ අනුක්‍රමණය අඩු වෙන ප්‍රස්ථාරය තමයි මේදී හම්බෙන්නේ. එතකොට අපි මොකක් හරි ක්‍රමයකට u සඳහා මෙන්න මේ වගේ අගයන් ටිකක් තෝරගත්තොත් අපිට හම්බෙන්නේ v සඳහා මොකද්ද? එකට ආසන්න අගයන් ටිකක්. මේ එක ළඟ ආසන්න ටිකක් හම්බෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ u සඳහා පාඨාංක ගන්නකොට v සඳහා ගොඩක් වෙනස් අගයන් හම්බෙනවා. අපි මේ පරීක්ෂණය කරන්නේ මොකද්ද? එක යට uත් එක්ක එක යට v ප්‍රස්ථාරයක් අඳිනවා. හරි. එක යට u සමග එක යට v ප්‍රස්ථාරය තමයි අඳින්නේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? අපි u සඳහා තෝරගන්නකොට අර කලින්ට වඩා ටිකක් හොඳ විසුරුමක් තෝරගන්න ඕනේ. පොඩි අගයක් හරි. ඊට පස්සේ ටිකක් වැඩි අගයක්, තව ටිකක් ගොඩක් වැඩි අගයක්. අර අන්න ඒ වගේ අර පරාසය ගොඩාක් ලොකු වෙන විදිහට තමයි මේ u තෝරගන්න එක හොඳ.
හරි මොකද නැත්තම් හේතුව මොකද්ද අපිට ප්‍රශ්නයක් එනවා හරි එක යට u වගේ කොච්චර වෙනස් වුණත් අපිට හම්බ වෙනවා මොකද්ද සමාන v අගයක් හරි එහෙනම් සමාන v අගයක් හම්බ වෙනකොට හරි දැන් මේ ටිකේ ගත්තොත් එහෙනම් ඔයාලම දෙනවනේ u කොච්චර වැඩි කරත් v කියන එක නා එක ළඟ තියෙන්නේ මේ එක ළඟ u වෙනස් වුණාට v එක යනවා හරි ඒ නිසා අපිට විසිරුණු ප්‍රස්ථාරයක් ගන්න බැරි වෙනවා මේ එක ළඟ පාටම් ගත්තොත් ඒ නිසා පොඩි අගයක් වගේ අර විදිහට අභිමත විදිහට පිටිය වෙනස් කරලා ලොකු රේන්ජ් එකක් එන විදිහට ගන්නවා u සඳහා මොකද බය වෙන්න දෙයක් නැහැ u සඳහා කොච්චර දුර ඒවා ගත්තත් ප්‍රතිබිම්බ හැදෙන්නේ කොහේද f සහ p අතරමයි හරි ඒව කොහෙවත් යන්නේ නැහැ හරි එතකොට අපිට උත්තල කාචයට සාපේක්ෂව අවතල කාචයක ප්‍රතිබිම්බය කොච්චර දුරට අරන් මේ කියන්නේ වස්තුව කොච්චර දුරට වෙනස් කරත් වස්තු දුර කොච්චර වෙනස් කරත් ප්‍රතිබිම්බ දුර ඉතා සුළු වශයෙන් තමයි වෙනස් වෙන්නේ නාභිය සහ p අතර හරි ඒක හොඳට ඔළුවේ තියාගන්න හරි හැබැයි මේක එහෙම නෙමෙයි වෙනවා මේකේ වස්තු දුර වෙනස් කරනවා මේ අනන්තයක් යනවා හරි කෙටි පරාසයක් තුළ වස්තුව ප්‍රකාශ කේන්ද්‍රයෙන් අනන්ත වෙනවා හරි කෙටි පරාසයක් තුළ වස්තුව 2f වලින් අනන්ත වෙනවා 2f වලින් අනන්ත වෙනවා හරි ඒකත් තේරුම් ගන්න හරි එහෙනම් ඔන්න කතාව හරිද එහෙනම් මේකෙන් අපිට ගන්න පුළුවන් හරි ඔන්න තියාගත්ත අවතල කාචේ තියාගෙන නම් මෙන්න මම මේ කඩේක් විදිහට අඳින මොකද්ද අපේ තියෙන ප්‍රකාශ අක්ෂය හරිද එහෙනම් මේකේ පොඩි වෙනසක් කරනවා කඩතිරේ මේ පැත්තේම තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ වෙන කඩතිරේ හරිද කඩතිරයක් මේ පැත්තෙන් අපි තියා ගන්නවා ඒක ගැටලුවක් නෑ හරිද එහෙනම් දැන් අපි හරි නිරීක්ෂණය කරන්නේ මේ පැත්තෙන් ඇහැතිල නිරීක්ෂණය කරන්නේ මේ පැත්තෙන් ඒක හරි මෙතන විශේෂයෙන් පාවිච්චි කරනවා යටිකුරු කරපු වස්තුවක් තමයි පාවිච්චි කරන්නේ යටිකුරු වස්තුවක් හරිද මේ විදිහට හරි මේක ආධාරකයක තියලා තමයි සෙට් කරලා තියෙන්නේ හරි මේ ආධාරකයක සෙට් කරලා තමයි මේ විදිහට තියෙන්නේ හරි ආධාරකයක තියලා කඩේකින් එක දාන්න ආධාරකයක සෙට් කරලා තියෙන්නේ මෙන්න මෙයාගේ තුල තියෙන ප්‍රකාශ අක්ෂය මත හරි ඒතර අපි දන්නවා ප්‍රකාශ අක්ෂය මත මොකක් හරි වස්තුවක ලක්ෂයක් තියෙනවා නම් අනිවාර්යෙන් එයාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද ප්‍රකාශ අක්ෂය මතම ලක්ෂයක තමයි හැදෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නිසා තමයි ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක් අපි මේකට තෝරගන්නේ හරි එහෙනම් අනිවාර්යෙන් හරි මෙයාගේ නාභිය කොහෙ තිබ්බත් අපි නාභිය හොයන්න ඕනේ නැහැ ඉතින් හරි ප්‍රශ්නයක් නැහැ කොහෙ තිබ්බත් අපිට ප්‍රතිබිම්බයක් හම්බ වෙනවනේ බලා ගන්න පුළුවන් දැන් එහෙනම් වෙන ප්‍රතිබිම්බයක් හරි එහෙනම් යටිකුරු වෙච්ච ප්‍රතිබිම්බයක් අපිට හම්බ වෙනවා මම කඩේකින් අදින්නේ ප්‍රතිබිම්බයේ අතාත්වික නිසා හරි වෙන ප්‍රතිබිම්බය හරිද ඔන්න කතාව හරි දැන් අපිට මොකද්ද එහෙනම් අපිට පුළුවන් මොකක් කරගන්නද වෙන මේ දුර මැනගන්න මොකක් කියලාද u කියලා මැනගන්න පුළුවන් කාචේ ඉඳන් කාට තියෙන දුරද කාචේ ඉඳන් වස්තු කූරට තියෙන දුර මැනගන්න පුළුවන් වස්තු දුර කියලා හරි දැන් එහෙනම් අපිට අවශ්‍ය වෙන මොන දුර මනින්නද මෙන්න මේක තමයි v කියලා මනින්න ඕන හරි v කියලා මනින්න ඕනේ මෙන්න මේ දුර හරි ඒකට අපි මොකද්ද කරන්නේ අපි ඒකට උපක්‍රමයක් පාවිච්චි කරනවා පාවිච්චි කරන උපක්‍රමය තමයි මේ පැත්තෙන් බලපුවම අපිට කාචෙ පේන්නේ මෙන්න මේ විදිහටනේ හරි එහෙනම් මේ කාචෙන් හරියටම අර්ධයක් වැහෙන විදිහට හරි හරියටම භාගයක් වැහෙන විදිහට අපි මොකක් කරනවද තියා ගන්නවා වීදුරු තහඩුවක් හරි මේ විතර වීදුරු තහඩුවක් තියෙනවා වීදුරුවක් තියෙනවා හරියටම භාගයක් වැහෙන විදිහට හරි ඊට පස්සේ අපිට පුළුවන් ඕන්න මෙන්න මේ දුර අපි හිතමුකෝ y කියලා හරි y කියලා දුරක් තියෙනවා කාචේ නම් මෙන්න මේ දුරට හරි y කියලා දුරක් තියෙනවා හරි දැන් අපිට නිවේශන කූරක් තියාගන්න පුළුවන් මෙන්න මේ තැනින් හරි මෙන්න මේ වගේ පැත්තකින් නිවේශන කූරක් තියාගන්න පුළුවන් හරි මේකට කියනවා නිවේශන කූර හරි ඒතකොට අපිට දැන් ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ නිවේශන කූර අපිට මෙහෙම අහන්න පුළුවන් කෙනෙක්ට අහන්න පුළුවන් වස්තුව මෙහෙම බිම තියලා නිවේශන කූර එල්ලන්න බැරිද කියලා හරි නිවේශන කුරත් එල්ල ගන්න පුළුවන් වුණා. හරිද? හැබැයි එල්ලුවොත් ප්‍රශ්නේ කියන්නේ මේවා සීරු මාරු කරන්න අමාරුයි. හරි? සීරු මාරු කරන්න අමාරු නිසා අපි නිවේශන කුර බිම තියාගෙන හරි වස්තුව මෙතන එල්ලනවා. හරි? එල්ලලා තියෙන්නේ. හරි? එහෙනම් ඔන්න ඒක මොකද්ද? අපිට පුළුවන් දැන් තල දර්පණයක් තියෙනවා. දැන් අපි ඇහැ තියලා බලනකොට හරි? මේ පැත්තෙන් ඇහැ තියලා බලනකොට අපිට පේන්නේ මොකද්ද? අපේ දර්ශනපතේ හරිද? අපේ දර්ශනපතේ පේනවා මෙන්න මේ පේන විදිහ බලන්නකො. දැන් කාචේ පේන්නේ නැහැ මෙන්න මේ කාචෙන් භාගයක් වැහිලා තියෙනවා. හරි? තල දර්පණයක් පාරන්නයිනේ. හරි එහෙනම් අපිට යටිකුරු ප්‍රතිබිම්බයක් මේ විදිහට පේනවා. හරි? ওই විදිහට. යටිකුරු ප්‍රතිබිම්බයක් පේනවා. මේක ටිකක් පොඩි ප්‍රතිබිම්බයක්. වස්තුවට සාපේක්ෂව පොඩි ප්‍රතිබිම්බයි පුංචි වෙලා තියෙන්නේ. ඔය නිවේශන කුර මේකෙන් පේනවා. හරි? ඒ කියන්නේ තල දර්පණය තුලින් පේනවා නිවේශන කුර. හරි නිවේශන කුරේ ප්‍රතිබිම්බයක් මෙන්න මේ විදිහට පේනවා. හරි? නිවේශන කුරේ ප්‍රතිබිම්බය. හරි අපිට පේන විදිය. ඊට පස්සේ මොකද්ද? අපිට පුළුවන් මෙන්න මේ නිවේශන කුර සීරු මාරු කරලා
ප්‍රතිබිම්බයේ තුල සහ නිවේශන කූරය තුල කියන්නේ දර්පණය තුලින්. ඒතකොට අපිට දෙකම ප්‍රතිබිම්බ. හරිද? කලින් නම් මොකක් වුණාද? එකක් හරි තාත්වික වස්තුවක් වුණා. දැන් මේකේ මොකද්ද? මේකෙන් පේන්නේ අතාත්වික වස්තුවක්. මේ තාදර්පණය තුලින් පේන්නේ තතාත්වික වස්තුවක්. හරිද? හරි. පේන්නේ අතාත්වික වස්තුවක්. ඒතකොට මේ ඇහැ තියලා බලපුවාම අපිට පේනවා ඇහැට ගත්තම හරි තල දර්පණය ඇතුලේ මේ වගේ ප්‍රතිබිම්බයක් පේනවා. දෙකම ප්‍රතිබිම්බ. හරි. ඒතකොට මේ ප්‍රතිබිම්බ දෙකේ තුල තමයි ස්පර්ශ කරන්නේ. ඒක වරද්දලා ලියන්න එපා. ප්‍රතිබිම්බයේ තුල සහ නිවේශන කූරයේ තුල නෙමෙයි කූරයේ ප්‍රතිබිම්බයේ තුල. හරිද? හරි. එහෙනම් අපිට වස්තු දුර මේ මොකද්ද උනේ? මෙන්න මේකට අපි කියන u කියලා. වස්තු දුර u. එහෙනම් ප්‍රතිබිම්බ දුර තමයි v කියලා කියන්නේ. මේ v තමයි මැන ගන්න ඕනේ. හරි. v තමයි මැන ගන්න ඕනේ. හරි. එහෙනම් අපිට මොකක් කියන්නද? මෙන්න මේ දර්පණේ ඉඳන් මෙතෙන්ද තියෙන දුර. දර්පණේ ඉඳන් නිවේශන කූරට තියෙන දුර x නම්. හරි x නම්. මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුරත් මොකද x නේ. ඒ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. මේ දුරත් x. හරිද? එහෙනම් මට ගන්න පුළුවන් v කියලා කියන්නේ කවුද? v කියලා කියන්නේ x ඍණ y කියලා. අන්න v හොයාගත්තා. හරි වෙනස් ක්‍රමයකට. හරි. එහෙනම් මේක අපි දැනගන්න ඕනේ මොකද්ද? තල දර්පණය තුලින් පේන නිවේශන කූරේ ප්‍රතිබිම්බයේ තුල සහ හරි කාචය තුලින් පේන වස්තුවේ ප්‍රතිබිම්බයේ තුල එකිනෙක ස්පර්ශන අවස්ථාව හඳුනාගෙන අපි ගන්න ඕනේ මිනුම් තමයි මොකද්ද? තල දර්පණයේ සිට කාට තියෙන දුරද? නිවේශන කූරට තියෙන දුර. ඊට පස්සේ කාචයේ ඉඳන් තල දර්පණයේ තියෙන දුර තමයි ගන්න. අනිත් එක කාචයේ ඉඳන් වස්තු කූරට තියෙන දුර. හරි ওই ටික ඇසුරෙන් අපිට u සහ v හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රස්ථාරයක් අඳිනවා කොහොමද? හරි එක යට u සමග එක යට v. එතකොට මේ දෙන්නම ධන උත්තර එන්නේ. හරි. හරි. එතකොට ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට ඇඳෙන්නේ. එක යට u සහ එක යට v අතර ප්‍රස්ථාරයක් අඳින්නයි තියෙන්නේ. හරි. හරි. එතකොට අපිට එනවා ප්‍රස්ථාරය. හරි. එන ප්‍රස්ථාරය තමයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. හරි. මේ වගේ ප්‍රස්ථාරයක් එනවා දෙන්නම ධන පාඨාංග ටික නේද? අපිට අන්තක්ඛණ්ඩය කියන මොකද්ද? එක යට f. හරි. ඔච්චරයි තියෙන්නේ. හරි අන්තක්ඛණ්ඩය එක යට f. හරි ඔය මූලික කරුණු ටික කිව්වේ එතකොට අවදල කාචයක් නිසා පොඩ්ඩක් අපිට පරීක්ෂණය වෙනස් කරගන්න සිද්ධ වුණා. හරිද? හරි. ඔය විදිහටම කරන්න තියෙනවා. හරි එහෙනම් ප්‍රශ්න ටිකට යන්න ටක් ගාලා. හරි ප්‍රශ්න ටිකට යන්න. ප්‍රශ්න ටිකට යන්න ටක් ගාලා ඒකේ උත්තර ටිකක් ලියාගෙන අපි අන්තිම වෙලාව මදි වුණොත් මම උත්තර ටික දානවා. දැන් ඔයාලට මූලික කරුණු ටික ඉවරයිනේ. ඒක උත්තර ටික ලියා ගන්න පුළුවන්. හරි. ලියා ගන්න පුළුවන්. එතකොට උත්තර ටික ලිව්වද නිකන් කටපාඩමක් විදිහට නෙමෙයි යන්නේ. මේ අපිට ඒක තේරුම් ගන්න කරන්නේ. හරි ඇටෝමේ සකස්ලා දල ඇද දක්වා දාන්න. දල විදිහට අදින්න කියලා තියෙනවා. හරි මේක ටක් ගාලා එනකන්. හරි විනාඩියක් දෙන්න. හරි එතකොට මෙතන අවතල කාචය හරි අවතල කාචය තල දර්පණය ඊට පස්සේ මෙතන වස්තු කූර මේ ඔක්කොම දාගන්න වස්තු කූර ඊට පස්සේ කාච ආධාරකේ කොටස් ඔක්කොම නම් කරන්න හුරු වෙන්න. මොකද සමහරවිට සියලුම කොටස් නම් කරත්තන් ලකුණු දෙකයි නැත්තම් එකයි. නිකම් උඩට එකක් අඩු කරගෙන ලකුණු අඩු කරගන්න ඕනේ නැහැ. ඒ නිසා කරුණු ටික ඔක්කොම දෙන්න. හරි කඩතිරේ අනිවාර්ය ලකුණු කරන්න ඕනේ. හරි. හරි කඩතිරේ දාන්නේ කියලා හොත් එහෙම පසුබිමේ තියෙන වස්තු නිරීක්ෂණය වෙලා හරි පරීක්ෂණයේදී අපහැදිලි ගතිය නැති කරගන්න. හරි. අවට වස්තු නිරීක්ෂණය වීමෙන් නැති වෙන බාධා වැළැක්වීම තමයි කඩතිරයක් දාන්නේ. ඒක ගලපලා ලියන්න. මතක් කරගන්න ඉපා කඩතිරයක් දාන්නේ කියලා පොතේ තිබි මොකක්ද ඒක? Tamanට අදහසක් කල්පනා කරලා ලියන්න. හරි ඊට පස්සේ මේක නිවේශන කූර. හරි නිවේශන කූර. එතකොට මේ ප්‍රිසම් ප්‍රැක්ටිකල් අපි ඒක ඉවරයි. හරි කාච වලත් දෙකම ඉවරයි. එතකොට අපිට ආය ආලෝකයෙන් අහන්න කියලා විශේෂ දෙයක් නැහැ නේ. හරි විශේෂයෙන් ලොකු ප්‍රැක්ටිකල් එකක් නෑ ආය අහන්න. වර්ණාවලි මානය තියෙනවා. හරි වර්ණාවලි මානය සමහර විට බලමු. ඒකත් මම ඩිස්කස් කරන්න. මේ කොහොමවත් පන්තිය තියෙනවා. හරි අද ඉරිදානේ. හරි අද ඉරිදා හෙට සඳුදා අඟහරුවාදා බදාදා. හරි අනිවාර්යෙන් කැපකිරීමක් කරලා එන්න. ඉතින් ওই ටික ගැටලුවක් කරගන්න ඔය උදේ නිදා ගන්න වෙලාවනේ. හරිද? නිදා ගන්න වෙලාවනේ. ඒ නිසා ඔය දවස් 4ට සඳුදා තියෙනවා අඟහරුවාදා තියෙනවා බදාදා. හරි ඔය දවස් 3
පන්තිය කරනවා. ඒ පන්තියට එන්නේ. එතකොට දෝලන තරංග පාඩමේ විශේෂ ප්‍රැක්ටිකල් ටිකකුයි ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව නම් ඉතින් විශේෂයෙන්ම ඉතින් ලෝකෝල දෙයක් නෑ. ඒකෙත් මම තෝරගත්ත එකක් දෙකක් කරන්න. කරපුවාම ඊට පස්සේ ධාරා විද්‍යුතය ටික කොහොම හරි දවස් ටික ඇතුළත කරනවා. හරිද? ඔය ටික අනිවාර්යයෙන් කරනවා. මේ විශේෂ ප්‍රැක්ටිකල් නොවනේ වල උත්තර ටික දාන්නම්. ඔයාලා මේ ටික ලියා ගන්න. හරි. අවතල කාචයක ඇටවුම සකස් කරගන්න කියලා දෙන්න ඔය ටික ඇඳ ගන්නවා. දෙදස් 10 ප්‍රශ්නයක් තියෙනවා එක් කරන්න. 2010 මම ඔයාලට අර එව්වනේ මේ ප්‍රශ්න වගේක් කියලා නේද? මම අර ස්කෑන් කරලා PDF එකක් විදිහට දැන් මේ පාරණ පාස් පේපර්ස් ස්ට්‍රක්චර් තිබ්බෙදි එතකොට ඔයාලා නිකන් ඒක හොඳට කියවන්න. හරිද? ඒ කියන්නේ තමන්ගේ ලක් එක වෙන්නත් පුළුවන්. හරි ලක් එක උරගා බලන්න මේ ප්‍රශ්න ටික පරණ ටිකත් බලලා ඔයාලටත් තේරෙනකොට මේ සැරේ මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා. ටිකක් ඒක බලලා යනකොට තේරෙනවා මේවා ළඟ ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රැක්ටිකල් තමයි වැඩිපුර එන්න තියෙන්නේ කියලා. ටිකක් ඔය අන්තිම අවුරුදු නිව් සිලබස් එකේ අන්තිමට ගත්තා නිකන් එක වගේ ප්‍රැක්ටිකල් එක ළඟ ප්‍රැක්ටිකල් ටිකක් එකට ආපු ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ සැරේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය න ඊළඟ දවසේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය ඒ වගේ ළඟ කියන ප්‍රැක්ටිකල්. අන්න ඒ වගේ නේ එක ළඟට එන ප්‍රැක්ටිකල් ගතිය ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා සමහරට මේ ඒ ළඟ ප්‍රැක්ටිකල් එක වගේ එන ගතියක් තියෙනවා. ඉස්සරහට ටිකක් අර විසිරුමක් තිබ්බා. දැන් එහෙම නැහැ. එක පැත්තකට නිකන් යොමු වෙච්ච ගතියක් තියෙනවා. හරි සමහරට පොයිසෙල් එහෙමත් ඕනනම් එන්න පුළුවන්. මොකද ගිය පාර ආවනේ මේ පෘෂ්ටිගත ප්‍රැක්ටිකල් එක. මේ නිසා පොයිසෙල් සමීකරණය වෙන්නත් පුළුවන්. එක දිගටම වෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඒවත් අතාරින්න එපා. මේ පදාර්ථ ගුණ වලින් ප්‍රැක්ටිකල් එකක් ආවා කියලා එහෙම නැතුව ඔක්කොටම ඇටෙන්ෂන් එක තියාගෙන ඉන්න. හරි. එහෙනම් ඔන්න උත්තර ලියා ගන්නකො. මේ පරීක්ෂණය සඳහා තලදර්පණ ස්ථානගත කළ යුත්තේ කෙසේද? මේ පරීක්ෂණ තලදර්පණ ස්ථානගත කළ යුත්තේ කෙසේද කියලා හදන්න. මොකද්ද අපි ලියන්නේ? මොකද්ද? කාචය සහ ඇස අතර. හරි. කාචය සහ ඇස අතර. හරි. කාචය සහ ඇස අතර මේසයට ලම්බක වන පරිදි සහ කාචයේ තලයට සමාන්තර වන පරිදි. හරි. සහ කාචයේ තලයට සමාන්තර වන පරිදි. කාචයෙන් අර්ධයක් වැසී යනසේ. හරි. කාචයෙන් අර්ධයක් වැසී යනසේ කියන එක හයිලයිට් කරගන්න ඉලක්ක ගන්න. හරි. තල් දර්පණේ මෙහෙම තියලා හරියන්නේ නැහැ. හරි. කොහොමද තියන්නේ? මේසෙට ලම්බකව තියන්න ඕනේ. කාචයෙන් අර්ධයක් වැහිලා යන විදිහට. හරි. කාචයේ තලයට සමාන්තර වන විදිහට තියෙන්න ඕනේ. හරි. එතකොට එතන තව කවන්න ලියන්න මේ දර්පණයේ ධාරය ප්‍රකාශ අක්ෂය ස්පර්ශ විය යුතුයි කියන. හරි. උඩට යන්නත් බෑ පහළට යන්නත් බෑ. හරි. දර්පණයේ ධාරය ප්‍රකාශ අක්ෂය ස්පර්ශ විය යුතුයි. හරි. ඒක කාචයේ දර්පණයේ තියෙනකොට කරන්න ඕන විශේෂ දේවල්. දර්පණයේ ධාරය ප්‍රකාශ අක්ෂය ස්පර්ශ විය යුතුයි. ඒකට හේතුව ඇයි උත්තේන? ඒ වස්තුවේ ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ කොහෙද? හරිද? ප්‍රකාශ අක්ෂය මතමයි. හරිද? එතකොට අපෙන් අහන්න පුළුවන් ඇයි මේ කාචයේ මේ දර්පණේ ලම්බකම වෙන්නේ? ඇලුණොත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇලුණොත් ප්‍රශ්නයක් තමයි. මෙතන තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය අපිට මෙහි හදාගෙන හරියන්නේ නැහැ. මෙතන තියෙන තුඩ මෙතන හදාගෙන හරියන්නේ නැහැ. හරි? එහෙනම් අපෙන් අහුවොත් කාචයේ ලම්බක වෙන්න ඕනේ කියන එකට ඊතලයක් ගහලා ඒ ලම්බක කතන්දරයට ඊට මොකද්ද? නිවේශන කූරේ ප්‍රතිබිම්බයේ තුඩද කොහෙද? ප්‍රකාශ අක්ෂය මතම සෑදී කියලා. හරි. ඕක විශේෂණයි. ඒ කාචයේ ප්‍රකාශ මේසයට ලම්බක විය යුත්තේ කියලා අහන්න පුළුවන්. හරි. එහෙනම් නැත්තම් කාචය
ප්‍රකාශ අක්ෂයට ලම්බක වෙන්න ඕනේ කියලා අහන්න පුළුවන්. හරි මෙතනත් ලම්බක මේ දෙකම ලම්බකයි. හරි ලම්බක විය යුතුයි. හරි කියාගන්නකොට එවිට නිවේශන කූරේ තුඩ ප්‍රකාශ අක්ෂය මතම සෑදේ. එවිට ප්‍රකාශ අක්ෂය මතම සෑදේ ප්‍රතිබිම්බයේ තුඩ සමග වෙන පාඩකින් හරි ලියන්න. ප්‍රතිබිම්බයේ තුඩ සමග ස්පර්ශ කළ හැකි සමපාත කළ හැකි ප්‍රතිබිම්බයේ තුඩ සමග සමපාත කළ හැකිය. හරි ඔන්න ඔය ටික දාගන්නකො. ඔන්න කතාව. ඊළඟට හරි තුඩ සමග ස්පර්ශ කළ හැකි. හරි ඊළඟ ප්‍රශ්නේ තියාගන්න. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ පරීක්ෂණයට තදර්පණයක් අත්‍යවශ්‍ය වන්නේ ඇයි කියලා අහනවා. මොකද මේ පරීක්ෂණයට තදර්පණයක් ඇයි අත්‍යවශ්‍ය කියලා. එහෙනම් මොකද්ද මේකේ හේතුව? තමයි මොකද්ද? හැදෙන ප්‍රතිබිම්බය අතාත්විකයි. හරි හැදෙන ප්‍රතිබිම්බය අතාත්වික වන නිසා ප්‍රතිබිම්බය වස්තු ඇති පැත්තේම සැදෙන නිසා කියලා. හරි ප්‍රතිබිම්බය අතාත්වික වන නිසා ප්‍රතිබිම්බය අතාත්වික වන නිසා ප්‍රතිබිම්බය අතාත්වික වන නිසා වස්තු ඇති පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට වස්තු ඇති පැත්තේම සැදෙන නිසා වස්තු ඇති පැත්තේම ප්‍රතිබිම්බය සැදෙන නිසා. හරි කියන ඇස තියෙන පැත්තට විරුද්ධ පැත්ත. හරි වස්තුව තියෙන පැත්තේම ප්‍රතිබිම්බය හැදෙන නිසා. හරි හරි ඒ නිසා අපිට වෙනත්තර තාත්වික වස්තුවක් පාවිච්චි කරලා නිවේශන කුර මේ පැත්තෙන් තියෙන ඔක මෑගන එකත් මයින්ඩ් පුළුවන් ක්‍රමයක් තියෙනවා. පාස් වේවසල අහුවෙලා ඇති. මොකද උස වස්තු කුර පාවිච්චි කරලා ඔක් කරගන්න පුළුවන් නිවේශන කුර උස වෙන තරමට. හරි එහෙම කරගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. එතකොට කාචේ උඩින් බලනවා නිවේශන කුර දිහා. ඇතුලෙන් බලනවා වස්තු දිහා. මේ දෙක අතර සාපේක්ෂතාවය හොයාගන්නත් පුළුවන්. හරි පාස් වේවල එක හම්බෙලා ඇති. ඊට කාචය ඉදිරියෙන් ඇස දැකපු විට වස්තු කුරේ ප්‍රතිබිම්බයක් දෘශ්‍ය නොවේ නම් ඊට හේතුව කුමක්ද? හරි කාචය තියෙන පැත්තෙන් ඇස් දෙක බලන්න පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ පේන්නේ නැති වෙන්න හේතුව. හැබැයි වස්තුව කොහෙ තිබ්බත් මේක පේන්න ඕනේ. හරිද? සමහර විට අපිට වෙන්න පුළුවන් මොකද්ද? වස්තුව ගොඩක් ඈතට ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. කාචේ භ්‍රමණය වෙලා තියෙන්න පුළුවන්. හරි කාචේ තලය මේසයට ලම්බක නොවෙන්න පුළුවන්. හරි මොන හේතු නිසා නොපෙනී යන්න බැරි කමක් නැහැ. හරි එන ලියා ගන්න. හරි කාචේ භ්‍රමණය වී පැවතීම හරි කාචයේ භ්‍රමණය වී පැවතීම මම ඒ ප්‍රශ්නේ මොකක්ද කිව්වේ 6 නේද මේ පරීක්ෂණයේදී උත්තර නැහැ මම මොකක් හරි මේ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්න අපි කරේ තාදර්පණයක් අවශ්‍ය මේ පරීක්ෂණයේදී උත්තර කාච අවතල කාච කරන තාදර්පණයක් යොදා ගැනීම නිසා සැලසෙන වාසිය ආකාරය. හතරවෙනි ප්‍රශ්නේට මේ පරීක්ෂණයේදී උත්තර හෝ අවතල දර්පණයක් වෙනුවට තල දර්පණයක් යොදා ගැනීම නිසා සැලසෙන වාසිය. මෙතන උත්තර හරි අවතල හරි දර්පණ ගන්න නැතුව තල දර්පණයක් ගත්තම වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන කරන්න පුළුවන්. හරි. වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වේ. වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වේ. වස්තු දුර ප්‍රතිබිම්බ ඒක අමතර ඉච්චර හිතන්න එපා. මෙතන අවතල දර්පණ හරි විභාග ගන්න හරි අවතල දර්පණ හෝ අරන් කරන්නත් බෑ. හරි. තල දර්පණයක් ගත්තම වාසිය තමයි වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. ඒතර අනික් වගේ ගැන හිතන්න එපා. තල දර්පණයක්ම ගන්න වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමාන කරගන්න අවශ්‍ය නිසා. වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර ලෙස සැලකිය හැකි නිසා. පස්වෙනි එක පරීක්ෂණ සහ භාවිතා කරන දර්ශක කූරේ ස්වායත්තව කූරේ ස්වභාවය කුමක් විය යුතුද? හේතු දක්වන්න. හරි. එහෙනම් මෙන්න මේ වස්තුව විදිහට ගන්න කූර ගැන අදහසක් අහනවා. වස්තු කූර ටිකක් මහත වෙන්න ඕනේ. මහත කූරක් වෙන්න ඕනේ. හේතුව තමයි මොකද? මහත කූරක හැදෙන ප්‍රතිබිම්බ ටිකක් පුංචි නිසා අපිට මේක නොපෙනී යන්න පුළුවන් ගොඩක් කුහීනි කූරක් පාවිච්චි කරනවා. හරි. මහත කූරක් විය යුතුයි. හේතුව තමයි මොකද? ප්‍රතිබිම්බය ඌනිත වන නිසා නැත්නම් කුඩා වන නිසා. ප්‍රතිබිම්බය ඌනිත වන නිසා එහෙම නැත්නම් කුඩා වන නිසා.
ඊළඟ ප්‍රශ්නේ පරීක්ෂණයේදී භාවිතා හරි 6 වෙනි එක දර්ශක කූරෙහි හා නිවේශන කූරේ ප්‍රතිබිම්බ දෙක සම්පාත වී ඇති බව හඳුනාගන්නේ කෙසේද? හරි ලියන්න ඕනේ. අර කලින් විදිය තමයි ඇස පාර්ශ්විකව චලනය කිරීමේදී මේ තුඩු අතර හරි මම එක කෙටියෙන් කියනවා තුඩු අතර හරි එතකොට කියන්නේ මොකද්ද? වස්තු ප්‍රතිබිම්බයේ තුඩ සහ දර්පණයෙන් පෙනෙන ප්‍රතිබිම්බයේ තුඩ හරි කාචය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයේ තුඩ සහ දර්පණයෙන් පෙනෙන ප්‍රතිබිම්බයේ තුඩ අතර සාපේක්ෂ චලිතයක් නොමැති වීමෙන් කියලා ගන්නවා.